දුවේ පුතේ හැමෝටම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. අපි ආරම්භ කරපු වීඩියෝ මාලාවේ තෙවන දිගහැරුම අම්ල වැසි acid rains ගෙනෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ වීඩියෝ බලුවේ නැත්නම් නැවතත් ආරාධනා කරනවා ඔයගොල්ලන්ට පළමු වීඩියෝ නරඹන්න. එහි තමයි සියලුම හැඳින්වීම අපේ වැඩපිළිවෙල සඳහන් කරලා තියෙන්නේ. මම acid rain එක මෙතනට ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතනින් පස්සේ ගෙනෙන වීඩියෝ ඊළඟ හතරෙන් acid rain, photochemical smoke, ගෝලීය උණුසුම, ඒ වගේම ඕසෝන වියන ක්ෂය වීම කියන මාතෘකා හතර ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද මොකට තේරි අපි මේ වීඩියෝ එක අවසානයේ acid rain එක සම්බන්ධව තියෙන පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනකොට 2017, 16, 18, 19 සියලුම පේපර් වල මේ කියන හතර දෙනාගේ සම්මිශ්‍රණයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඉලක්කයක් දැන් මේක තමයි මේ අවුරුද්ද එන්නේ කියලා කියන්න කාටවත් බෑ. ඒ කියන්නේ මේ පාරසරික ගැටලුකාරී තත්වයන් හතරයි සිලබස් එකේ තියෙන්නේ. ඒ හතර පිළිබඳවම විභාගයට එනවා. මික්ස් එකක් එන්නේ. සම්මිශ්‍රණයක්. එතකොට ඒකට ලකුණු ඒ අදාළ 10 වෙනි ප්‍රශ්නේ B කොටස බොහෝ විට. එතකොට ඒකට ලකුණු 150න් ලකුණු 50ක් හෝ 50ක් විතර ලැබෙනවා. මේ 50 ගන්න තමයි මේ අපි මේ සූදානම. ඒ වගේම MCQ එකක් විතර මේ හතරෙන් එනවා. එතකොට ලකුණු සමස්ත 100න් ලකුණු 3.5ක් විතර මේ තුන්වෙනි කොටසේ කරන අම්ලවැසි ඊට පසුව කරන වීඩියෝ හතරත් එක්ක එකතු වුණාම ඕගොල්ලන්ට ගන්න පුළුවන්. මේ වීඩියෝ බලලා අම්ලවැසි සම්පූර්ණයෙන්ම අවසන් කර ගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම රිසෝස් බුක් එකට අනුකූලයි. ඒ වගේම රිසෝස් බුක් එකට අමතරව ටීචර්ස් ගයිඩ් එකත් මම මෙහිදී භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පොඩි මතක් කිරීමක් කරන්න ඕනේ. අපි අලුතින් පටන් ගත්තා 2021 ඉංග්‍රීසි මීඩියම් ළමයින්ට ප්‍රශ්න පත්‍ර මාලාවක් ගෙනෙන්න විශේෂයෙන්ම 2021 ප්‍රශ්න පත්‍ර ඉලක්ක කරගෙනමයි මේක කතා කරන්නේ. ඒතර පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර සියල්ලම වගේ ඒ ප්‍රශ්න අංක වලින් සාකච්ඡා කරනවා. ඒ වගේම 2021 සඳහා පැමිණෙන සියලුම ඉලක්ක ලබා දෙනවා. ඉලක්ක කියන්නේ මේවා මේ නිකම් මේ ආවට ගියක් දෙන ඉලක්ක නෙමෙයි. පළවෙනි වීඩියෝවේ යට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙනවා ලින්ක් එකක්. ඒකෙන් එන PDF එක ඩවුන්ලෝඩ් කරලා මම කියන්න ඕනේ නැහැ නිකමට සංසන්දනය කරලා බලන්න. ඒකත් 2020 පේපරයත් එක්ක බලන්න. මම කියන්නේ සංසන්දනය කරලා බලන්න හරිද වැරදිද කියලා. කිසිම චකිතයක් තියාගන්න එපා. සියල්ල සාර්ථකයි. අපි වැඩිදුර කතා කරන්න ඕනේ නැහැ. මේ සම්පූර්ණ වීඩියෝත් එක්ක රැඳී සිටින්න අවසානයේ සියලුම පේපර්ස් සාකච්ඡා කරනවා. මේ වීඩියෝ හතරම අවසානයේ මම ෂෝට් නෝට් එකක් දෙන්නත් බලාපොරොත්තු වෙනවා. සියලුම දේවල් අන්තර්ගත වූ ෂෝට් නෝට් එකක්. රයිට්. අම්ලවැසි acid rain. කෙටියෙන් කිව්වොත් අම්ලවැසි කියන්නේ HNO3 හෙවත් nitric acid, H2SO4 කියන sulfuric acid කියන ප්‍රබල අම්ල දෙක ඒ කියන්නේ වර්ෂා ජලය සමග මිශ්‍ර වීම නිසා එම වර්ෂා ජලයේ pH අගය 5.6ට වඩා අඩු වීම තමයි අපි අම්ලවැස්සක් කියලා සඳහන් කරන්නේ. එතකොට ඒක තමයි සරල කතාව. අපි පිළිවෙලට කතා කරගෙන යමු. මම highlight කරනවා කලින් වගේම ඒවා highlight කරගන්න. Rain is one component of the water cycle. From the vaporization of water from various sources of water in Earth's surface, water enters to the atmosphere. The condensation of this gaseous water, ඝනීභවනය වීම, due to the various factors in the atmosphere, the returning back to the surface of the earth is called precipitation. ජල වාෂ්ප සියල්ල පෘථිවි තලයෙන් කෙසේ හෝ ආකාරවලින් ඉහළට වාෂ්පීභවනය වෙනවා. එහිදී අහස තුල වලාකුළු අතර මේවා ඝනීභවනය වෙනවා. ඝනීභවනය වීමක් සිදු වෙලා අතිසන්තෘප්ත අවස්ථාවට එළඹීමෙන් පස්සේ වර්ෂණය යන ක්‍රියාවලිය මගින් නැවත වර්ෂාව වැටෙනවා. ඒක හැමෝම දන්නවා. පොඩි ළමයෙකුත් දන්නවා. There are several forms of precipitation. වර්ෂණය කියන්නේ precipitation එකට. Rain in return as liquid water.
return in solid form occurs as snow and hails. ඒ කියන්නේ වර්ෂාව ජල ආකාරයෙන් වැටෙන්නේ වර්ෂණය වගින් precipitation එකකින් normal rain කියන එකකින් හිම හෝ හිම වැටෙනවා කියලා අපි කියන්නේ අපේ රටේ නම් එහෙම දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා ද්‍රවාසන්න රටවල හිමාකාරයෙන්ුත් ඝනීභවනය වෙලා ඒවා solidify වෙලා. ඒ කියන්නේ liquid state එක ඝන අවස්ථාවටපත් වෙලා නැවතත් පොළොව තලයට පතිත වීමක් දකින්න ලැබෙනවා. In addition, restoration also occurs by condensation into tiny droplets resulting in mist, මීදුම. fogs අපි නුවරඑළිය පැත්තට යනකොට අපිට දකින්න පුළුවන් මේ ජල වාෂ්ප වගින් ඇතිවන මීදුම කියන දේ. Whatever is the way of return, the water coming back to the earth from the atmosphere is the purest part of the hydrologic cycle. ජල චක්‍රයේ ඉතාමත් පිරිසුදු නැවත ඒ කියන්නේ දැන් උඩට ජල වාෂ්පීභවනය වෙනවනේ පොළොව තලයේ සූර්ය රශ්මිය නිසා. ඒතර ඝනීභවනය වෙලා නැවත වැටෙන වර්ෂාවේ තමයි වතුරේ තියෙන සංශුද්ධම ඒ කියන්නේ පියෝ අවස්ථාව තියෙන්නේ. ඒක තමයි ඒගොල්ලෝ සඳහන් කරන්නේ. ඒක පොඩ්ඩක් highlight කරගන්න දැනට වටින දෙයක්. Except the solid particles in the atmosphere and some dissolved gases like nitrogen, oxygen, carbon dioxide, there is no other substance in atmospheric water. එතකොට මේ වර්ෂා ජලයේ මොනවද තියෙන්නේ? යම් ශුද්ධ අංශු තියෙනවා. ඊට අමතරව පෘථිවි වාතලයේ තියෙන නයිට්‍රජන් 78.1ක් තියෙනවා, ඔක්සිජන් 20.9ක් පමණ තියෙනවා, කාබන් ඩයොක්සයිඩ් 0.04ක් පමණ දැන් ලෝකේ තියෙනවා. ඒ වාතලයේ අපේ වායු ගෝලයේ ඇට්මොස්ෆියර් එකේ. ඒතර ඒවා තමයි වර්ෂා ජලයේ දිය වෙන්නේ. ඒකේනොත් අපිට ඉතාමත් වැදගත් වන්නේ කාබන් ඩයොක්සයිඩ් කියන වායුව මේ වර්ෂා ජලයේ දිය වී ඇති. මොකද කාබන් ඩයොක්සයිඩ් වායුව අපි දන්නවා වතුරේ දිය වුණාම කාබොනික් කියන අම්ලය හදනවා. මේ තියෙන කාබොනික් අම්ලය කාබොනික් අම්ලය ගත්තොත් අපි අන්තිමට කාබොනික් තියෙන මේ විදිහට. ඒක තමයි කාබොනික් අම්ලය H2CO3. මේ H2 පිට වුණාට පස්සේ තමයි ඇත්තටම මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙතනට දීලා මෙතනින් ඔක්සිජන් දීලා H+ ලෙස පිට වෙන්න පුළුවන් අවශ්‍යතාව. ඒ H+ පිට වුණාම තමයි කාබනේට් අයනය හැදෙන්නේ CO3 2- එක. අපි ප්‍රසිද්ධයි කාබනේට් අයනය. එක H එකක් පිට වුණොත් බයිකාබනේට් අයනය. නමුත් දැන් මේ කාබන් ඩයොක්සයිඩ් වතුරයි ඒ කියන්නේ වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් සහ වර්ෂා ජලයේ ඇති වතුර එකට මිශ්‍ර වෙලා සෝඩා කියන කාබොනික් අම්ලය අපි බොනවා සෝඩා. ඔය මත්ද්‍රව්‍ය මත් වතුර පානය කරන කට්ටිය අම්මලා තාත්තලා ඉන්නවා නම් අම්මලා නම් පාවිච්චි කරන්නේ නැහැ නේ තාත්තලා. ඒතකොට එහෙම තාත්තලා ළමන්ට ඉන්නවා නම් අපි දන්නවා අරක්කු ෂැන්ඩි කරන්න අපි යූස් කරනවා සෝඩා. එතකොට මේ සෝඩා කියන්නේ ඇත්තටම කාබොනික් අම්ලය. එතකොට කාබොනික් අම්ලය අපි දැන් එතනදී විතරක් නෙමෙයි අපි දැන් ස්ප්‍රයිට් එකක් ගත්තත් ෆැන්ටා එකක් බිව්වත් ඒකේ කලරින්ග්ස් වලට අමතරව කියන්නේ ඕක තැබිලි පාට වෙලා තියෙන ෆැන්ටා එක කලරින්ග් දාලා ටේස්ට් එක ඇවිල්ලා තියෙන ෆ්ලේවර්ස් දාලා. නමුත් වතුර එක මොකක්ද? කාබන් ඩයොක්සයිඩ් දිය කරපු වතුරම තමයි. සෝඩා වලට කලරින්ග් ඇන්ඩ් ෆ්ලේවනොයිඩ්ස් දාලා තමයි මේ ෆැන්ටා එක හදන්නේ. ස්ප්‍රයිට් එක හදන්නේ මේ විදියට. ජිජබි නෑ සමහර නෙක්ටෝ ඒ වගේ කලර්ඩ් ඩ්‍රින්ක්ස් බොනකොට බොන්නේ එතන සෝඩා. වතුර වලට කාබන් ඩයොක්සයිඩ් මික්ස් කරලා හයි ප්‍රෙෂර් එකකින්. එතකොට දැන් කාබොනික් ආම්ලය කියන එක ඇත්තට ප්‍රබල ආම්ලයක් නෙමෙයි. දුර්වල ආම්ලයක්. දැන් අපි මේකට අදාළ නැති දෙයක් පොඩ්ඩක් කියන්න. දැන් ප්‍රබල ආම්ලයක HCl වගේ නයිට්‍රික් වගේ ප්‍රබල ආම්ලවල සම්මත උදාසීනීකරණ එන්තල්පිය ස්ටෑන්ඩඩ් නියුට්‍රලයිසේෂන් එන්තල්පි එක -57 කිලෝජූල් per mol ඍණ 57. ඒක කටපාඩම් වෙන්න ඕනේ. නමුත් මේ වගේ දුර්වල ආම්ලවල ඒ කියන්නේ දුබල ආම්ලවල භාගිකව විඝටනය වන ඒ කියන්නේ partially ionized acids වල ඒ neutralization enthalpy එක -57 වලට වඩා ටිකක් අඩුයි. සාමාන්‍යයෙන් -45 to
51 වගේ එතන ඒ තරම් ඒ වගේ අගයක යා උච්චාවචනය වෙනවා. අපි හිතමු ඍණ 51යි කියලා. ඇසිඩික් අම්ලය නම් අතරම ඍණ 51යි. සමත උදාසීනීකරණය එන්තැල්පිය. එතකොට එහෙම උදාසීනීකරණ එන්තැල්පිය අඩු වෙන්න හේතුව තමයි මේ හයිඩ්‍රජන් කියන එක්කෙනා අයනීකරණය වෙන්න එපා ජලයට දැම්මට පස්සේ. නමුත් මේ කාබොනික් වගේ දුබල අම්ලවල හයිඩ්‍රජනීකරණය වීම අයනීකරණය වීම භාගිකව සිද්ධ වෙන්නේ. අර්ධව ෆ්‍රැක්ෂනලි තමයි සිද්ධ වෙන්නේ. එතකොට H+ ටික කඩා ගන්න මෙතන මේ ඉලෙක්ට්‍රෝන දෙක ඔක්සිජන්ට දීලා H+ විදියට පිට වෙන්න හයිඩ්‍රජන්ට අවශ්‍ය නම් අපි අමතරව ශක්තිය දෙන්න ඕනේ. අමතරව ශක්තියක් එයා ගන්නවා මේක බන්ධනය කඩන්න. ඒ බන්ධනය කඩන අමතර ශක්තියක් වැය වෙන නිසා තමයි අර ඍණ 57ක් වෙන්න තිබ්බ උත්තරේ ධන 6කින් අඩු වුනේ. ධන 6කින් අඩු වෙන්නේ ඇත්තටම ඒ නිසා. මේ සම්බන්ධ 2000 වර්ෂයේ 5 වෙනි ප්‍රශ්නයේ එසේ එක බලන්න. ඔයගලන්ට ඒ පිළිබඳ සවිස්තරාත්මක දැනුමක් ඒ ප්‍රශ්නය කරලා ඒකේ උත්තර පත්‍රය ලබා ගැනීමෙන් දැනගන්න පුළුවන්. මේක මේ අම්ල වැස්සට අදාළ වෙන්නේ නැහැ. මම වැඩිදුර විස්තරයක් කිව්වා. එතකොට කාබොනික් අම්ලය මෙලෙස සෑදුනාට එයා විඝටනය වීම භාගිකයි. ඒක නිසා තමයි අපි මේ ආකාරයෙන් සමතුලිත මාර්ක් එක දාන්නේ. සමතුලිත ප්‍රතික්‍රියාවක් ලෙස සටහන් කරන්නේ ඒකයි. දැන් HCl එහෙම කවදාවත් ඔහොම දාන්නේ නැහැ නේ විඝටනය. HCl අපි දාන්නේ H+ ධන Cl- විදියට. ඒ කියන්නේ ඒක පූර්ණ විඝටනයක්. දැන් මේක භාගික විඝටනයක්. ඒකයි. ඉතින් මේ භාගික විඝටනයෙන් ලැබෙන H+ වතුරේ දිය වුණා කියලා එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ කාබොනික් අම්ලයෙන් ලැබෙන H+ වතුර ඒ කියන්නේ ආම්ලික කරන බව සැබෑව. නමුත් ඒක අම්ල වැස්සකට දායක වෙන්නේ නැහැ. ඒක නිසා මතක තියාගන්න ඕන දේ තමයි කාබන් ඩයොක්සයිඩ් වර්ෂා ජලයේ දියවීමෙන් සෑදෙන කාබොනික් අම්ලය අම්ල වැසි ඇතිවීමට දායක වේද කියලා ඇහුවොත් උත්තරේ වැරදි. දායක වෙන්නේ නැහැ. දායක වෙන එකම අම්ල දෙකයි තියෙන්නේ. ඒ තමයි නයිට්‍රජන් ඩයොක්සයිඩ් නයිට්‍රජන් වල ඔක්සයිඩ් වතේ ජලයේ දියවීමෙන් සෑදෙන නයිට්‍රික් අම්ලයත් සල්ෆර් වල ඔක්සයිඩ් ජලයේ දියවීමෙන් සෑදෙන සල්ෆියුරික් අම්ලයත් කියන අම්ල දෙක පමණයි. ඒක හොඳට මතක තියාගන්න මේ පාඩම ඉස්සරහට යනකොට. right. මේ සමීකරණ දෙක highlight කරගන්න. Therefore pH of rainwater is little less than pH. අන්න ඒකත් වැදගත්. ඒ කියන්නේ කාබොනික් අම්ලය වතුර දියවන නිසා pH අගය 7ට වඩා වතුර pH අගය සාමාන්‍යයෙන් 7යිනේ සෙල්සියස් 25 දී. නමුත් කාබොනික් අම්ලයේ තියෙන දුර්වල අම්ලයක් උනත් එයා ඉන්නවනේ වතුරේ. ඒක නිසා pH අගය 7ට වඩා අඩු වෙන්න එපයි. ආම්ලික පැත්තට බර වෙන්න එපයි. pH අගය එකක් වගේ වෙන්නේ නැහැ. pH අගය එකක් වගේ වෙන්නේ ඇත්තටම ප්‍රබල අම්ලයක් දිය වුණාම. නමුත් මේක ඇත්තට pH අගය 5.6ක් පමණ විතර වෙනවා. 5.6ක් පමණ විතර වෙනවා. Based on the present carbon dioxide composition in the air 400 ppm or 0.04%. දැන් මේ සිංහල මීඩියම් පොතේ මේක තියෙන්නේ 0.02.4යි කියලා. ඒක වැරදි. සිංහල මීඩියම් පොතෙන් එක කපාගෙන 0.04යි කියන එකට වෙනස් කරගන්න එක printing mistake එකක්. සිංහල මීඩියම් පොතේ. මේකේ හරි. නමුත් අපේ කාලේ අපේ A level syllabus එකේ අපි විභාගේ හදාරනකොට මේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඇත්තටම තිබෙන්නේ 0.03යි කියලා. නමුත් දැන් මේ තාමත්ම මේ කාලයත් එක්ක මේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් වායුව එන්න වැඩි වෙනවා. ඒ නිසා දැන් ඒක 0.03.4ක් ඒ 0.04ට කිට්ටු කරලා තියෙනවා. එන්න percentage එක වැඩි වෙනවා කියන්නේ අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් කියන්නේ ඉස්සරහට අපි හදාරනවා එයා තමයි ප්‍රධානම හරිතාගාර වායුව. ලෝකේ තියෙන ප්‍රධානම හරිතාගාර වායුව තමයි කාබන් ඩයොක්සයිඩ්. ඒතර එයා එහෙම කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය පෘථිවි වාතලයේ වැඩි වෙනකොට එමගින් පෘථිවි තලයේ උණුසුම වීම වැඩි වෙනවා. ඒක නෙමෙයි දැන් මේ එන්න උෂ්ණත්වය වැඩි වෙන්නේ මේ අපිට දැනෙනවා. අපිට දැන් වෙනදට වඩා වර්ෂාව අඩුයි, රස්නේ වැඩි, ඉන්න බෑ. දැන් මේ කොහොමද අප්‍රේල් මාසේ නම් කොහොමද ඉතින් ඊද මුදුන් වෙන නිසා රස්නේ තමයි. නමුත් ඉතින් නිකන් අවුරුදු ගානක් ජීවත් වෙන මිනිස්සෙක් විතර නිකන් හිතලා බලන්නකෝ. ඉස්සර දේශගුණයට වඩා දැන් දේශගුණේ වෙනස් නැද්ද කියලා. ඒකට හේතුව මිනිස්සුන්ම තමයි. අපිම තමයි. The minimum pH value in water is the minimum. ඒ කියන්නේ මේක තමයි 5.6ක් විතර ඇත්තටම තියෙනවා වර්ෂා ජලයේ pH එකේ ඕක. ඔයිට වඩා අඩු වුණොත් තමයි අම්ල වැස්සක් කියලා අපි කියන්නේ. හරිද? That is rainwater is highly acidic even in the absence of any other factor affecting it. The mild acidity is not harmful to aquatic organisms, man or any other waste related activity. This is the ordinary situation.
ඒ කියන්නේ සාමාන්‍ය වර්ෂා ජලය මේ අපේ මිරිදිය කරදියේ ඉන්න මත්ස්‍යයන්ට එහෙම හානියක් නෑ. ඇක්වටික් ජලජ ජීවීන්ට හානි නෑ. නමුත් pH එකේ 5.6ට වඩා අඩු වෙච්ච අම්ලවැසි වැටුනොත් තමයි වර්ෂා ජලයට ඔන්න ප්‍රශ්නය මතුවෙන්නේ. But due to the various natural and human activities ප්‍රධාන විදි දෙකයි තියෙන්නේ. අම්ලවැසි ඇති වෙන්න පුළුවන් ක්‍රම දෙකයි මොනවද? natural ස්වභාවික සහ human activities කියන මානව ක්‍රියාකාරකම්. More acidic gases added to the atmosphere. These are gaseous acidic oxides of nitrogen oxide, these two, and gaseous acidic oxides of SOX. Right. දැන් මේ මොකද්ද මේ SOX උයි මේ NOx උයි කියන්නේ කියලා ප්‍රශ්නයක් එනවනේ අපි බලමු. ඇත්තටම NOx කියලා කියන්නේ අපි NOx සමාන වෙන්නේ NO සහ NO2 වලට. SOX සමාන වෙන්නේ මේ x අකුරට ඉලක්කමක් දාන්න තමයි තියෙන්නේ. SO2 සහ SO3 වලට. Right? Right. Methane, nitric oxide and nitrogen dioxide can be considered as the gaseous acidic oxides of nitrogen. Sulfur dioxide and sulfur trioxide are the gaseous acidic oxides of sulfur. මෙන්න මේ NO සහ NO2 SO2 වගේ වායු අපි මානව ක්‍රියාකාරකම් වලින් සහ ස්වභාවික ක්‍රියාකාරකම් වලින් පෘථිවි වාතලයට මුදා හැරීම නිසා වර්ෂා ජලය සමග ඒවා මිශ්‍ර වෙලා පිළිවෙලින් නයිට්‍රික් අම්ලය සහ සල්ෆියුරික් අම්ලය සෑදෙනවා. ඒවා ප්‍රබල අම්ල. ඒක නිසා වර්ෂා ජලයේ pH අගය අඩු වෙනවා. වර්ෂා ජලයේ pH අගය 5.6ට වඩා අඩු නම් අපි කියන්නේ ඒක අම්ලවැසි කියලා. එම අම්ලවැසි පෘථිවි තලයට වැටීම තමයි ඇත්තටම මේ නරක ක්‍රියාවලිය. ඒකෙදි සිදුවන බලපෑම් තමයි අපි මේදී කතා කරන්නේ. right. හරි. දැන් අපි වෙන වෙනම කතා කරනවා ස්වභාවික ක්‍රියාවලීන් වලින් සහ ඊළඟට මානව ක්‍රියාකාරකම් වලින් මේ කියන වායුන් නයිට්‍රජන් වල ඔක්සයිඩ් සහ සල්ෆර් වල ඔක්සයිඩ් වාතලයට එන්නේ කොහොමද කියන එක. natural process වර්ග කිහිපයක් තියෙනවා අපි බලමු. ඒවා අංක වලින් දා ගන්න ඕනේ අපි කීයක් තියෙනවද කියලා හරියටම බලමු. natural process during lightning අන්න පළවෙනි එක. during lightning මේක ලියලා මෙතන highlight කරලා එක කියලා දා ගන්න. එක. during lightning where the temperature is high, atmospheric nitrogen reacts with atmospheric oxygen forming nitric oxide and nitrogen dioxide. This is the reaction. දැන් ඔයා උතන ඉන්නවනේ. ඔයා උතන ඉන්නකොට ඔයාගේ නහය ඉස්සරහා හෝ කට ඔයාගේ ඇඟ ඉස්සරහා නයිට්‍රජන් වායුව නැද්ද? තියෙනවා. ඔක්සිජන් වායුව නැද්ද? තියෙනවා. නැත්නම් හුස්ම ගන්න කොහොමද? දෙකම තියෙනවා. තිබ්බයි කියලා මේ දෙක ප්‍රතික්‍රියා කරනවද? රියැක්ට් වෙනවද? එහෙම රියැක්ට් වෙන්නේ නැහැ. මොකද අපේ වාතලයේ වාගේ ඉස්සරහා උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ක් 30ක් අතර උෂ්ණත්වයන්නේ තියෙන්නේ. ඒ වගේ අඩු උෂ්ණත්වවලදී කවදාවත් මේ නයිට්‍රජන්ගේ ට්‍රිපල් බොන්ඩ් එක කැඩිලා ඔක්සිජන්ගේ ඩබල් බොන්ඩ් එක කැඩිලා ඒ දෙන අතර ප්‍රතික්‍රියාවක් ඇති වෙන්න විදිහක් නැහැ. ඒගොල්ලෝ නිෂ්ක්‍රියයි. ඒ අවස්ථාවේදී නයිට්‍රජන් ඔක්සිජන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. සාමාන්‍ය ඔක්සිජන් ප්‍රතික්‍රියාශීලී වායුවක් තමයි. නමුත් නයිට්‍රජන් ඇවිල්ලා ප්‍රතික්‍රියාශීලී නැහැනේ. එයාට ට්‍රිපල් බොන්ඩ් එකක් තියෙනවා. එයා නිෂ්ක්‍රියයි. දැන් උදාහරණයකට ඕගොල්ලන්ගේ ගෙදර පිටි පැකට් භාවිත කරනවා ඇතිනේ. ඒ පිටි පැකට් වල හුලම් පුම්බලා වගේ තියෙනවානේ. ඒ පුම්බලා තියෙන එතනම නයිට්‍රජන් වායුවෙන් තමයි. නයිට්‍රජන් වායුව පිටි පැකට් එක ඇතුළට දාන්නේ පිටි ආරක්ෂා කරගන්න. ඔය මොකද ඒ නයිට්‍රජන් ඒ පිටි පැකට් එක ඇතුළේ ඔක්සිජන් වායුව තිබ්බොත් ඒ පිටි ටික ඉක්මනට නරක වෙනවා. සාමාන්‍ය පිටි පැකට් එකක ආයු කාලය අවුරුදු 1කමාරක් අවුරුද්දක් විතර වෙනවා. ඉතින් එච්චර කාලෙ තියා ගන්න පුළුවන්. ඒකට හේතුව පිටිවල මොයිස්චර් කන්ටෙන්ට් එකත් අඩුයි ඔක්සිජන් උත් රහිත පරිසරයක් තියෙන්නේ. ඉතින් මයික්‍රෝබ්ස් වලට ජීවත් වෙන්න බෑ. ඒක නිසා තමයි ඒවා ඒ නයිට්‍රජන් කියන වායුව මගින් තමයි ඔක්සිජන් රහිත පරිසරයක් ඇති කරලා තියෙන්නේ. එහෙම ඔක්සිජන් රහිත පරිසරයක් ඇති කරාම ගොඩක් කල් තියා ගන්න පුළුවන්. මොකද නයිට්‍රජන් කියන්නේ නිෂ්ක්‍රීය වායුවක්. ඉතින් ඒ නිෂ්ක්‍රීය වෙන්නේ මේ අපේ atmospheric temperature එකේ. But at high temperatures during the lightning as example ඒ වගේම කාර් එකක එන්ජින් එකක් ඇතුලේ දහනය වෙනකොට සෙල්සියස් අංශක 900ක් විතර උත්පාදනය වෙනවා.
ඒ වගේ ඉහළ උෂ්ණත්වයක් සෙල්සියස් අංශක 900ක් වගේ උෂ්ණත්වයකදී මේ නයිට්‍රජන්ගේ ට්‍රිපල් බොන්ඩ් එක කැඩිලා ඔක්සිජන් එක රියැක්ට් කරලා NO හදනවා. NO ඔහොම ඉන්නේ නැහැ. NO තනි එයා NO කියන්නේ ටිකක් අස්ථායි වායුවක්. එයා හැම වෙලාවෙම ඔක්සිජන් සමග ඔක්සිකරණය වෙන්නයි උත්සාහ කරන්නේ. NO ඔක්සිකරණය වෙලා ඔක්සිඩයිස් වෙන ඔක්සිජන් සමග ඊට පස්සේ එයා හදනවා NO2 වායුව. එයා දුබුරු පාටයි. NO වායුව නම් අවර්ණයි, NO2 වායුව දුබුරු පාටයි කියලා ඔයා දන්නවා. ඔයාගේ සිලබස් එකේ දුබුරු පාට වායුව තියෙන දෙකයි. එකක් තමයි නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියන මෙන්න මේ වායුව. අනිත් එක මේකට අදාළ නැහැ. නමුත් එයා තමයි Br2 ගෑස් එක. ඊට පස්සේ මේ හැදෙන NO and NO2 also එකක් කිව්වා. NO2 හැදෙන විදිහ එකක් කිව්වා. දෙවෙනි එක. NO and NO2 are also produced by volcanic eruptions. දෙක අංක 2. මේ ඇවිල්ලා natural processes කියන්නේ මානව ක්‍රියාකාරකම් පහලින් තියෙන්නේ. volcanic eruption කියන්නේ මොකද්ද? යමහල් විධාරණය නැත්තම් ගිනි කඳු පිපිරීම. ගිනි කඳු පුපුරනකොට නයිට්‍රජන් ඩයොක්සයිඩ්, නයිට්‍රික් ඔක්සයිඩ් වගේ වායුන් නැත්නම් ඒ වගේම සල්ෆර් ඩයොක්සයිඩ් පවා ඉතාමත්ම වේගයෙන් ඉතාමත්ම අධික සාන්ද්‍රණ වලින් වාතලයට පිට වෙනවා. මට ඉතාම මෑත කාලේ මතක තියෙන volcanic eruption එකකට සිද්ධ වුණේ අයිස්ලන්තයේ කැට්ලා ගිනි කන්ද පිපුරුණා වගේ මතකයි. කැට්ලා ගිනි කන්ද පිපුරුණාට පස්සේ යුරෝපයේ ගොඩක් ගුවන් සංචාර නතර වුණා. ඒ කියන්නේ මොකද දුම නිසා පේන්නේ නැහැ යන්න ප්ලේන් වලට. ඒක නිසා තමයි ඒක නතර වුණේ. නමුත් පරිසර විද්‍යාඥයන්ට තේරුම් ගත්ත ඒ කාලේ ඒ අවස්ථාවේ ඒ යුරෝපයේ අවට ඒ අයිස්ලන්තයේ ඒ රටවල් අවට සල්ෆර් ඩයොක්සයිඩ් මේ වගේ NO2 සාන්ද්‍රණ ඉතාමත් ඉහළ ගියා. එහෙම ඉහළ ගියාම ඇත්තට වර්ෂා ජලයත් එක්ක ඒවා වැටෙනකොට වැටෙන්නේ ඇත්තටම අම්ල වැසි. and nitrifying bacteria තුන්වෙනි එක. nitrifying bacteria living in the environment. nitrifying bacteria කියන්නේ කවුද? nitrifying bacteria කියන්නේ නයිට්‍රිහාරී බැක්ටීරියා වල සියුඩෝමොනාස්, තියෝබැසිලස් වගේ කට්ටිය. ඒගොල්ලොන්ගේ ජීවත් වීම සඳහා ඒගොල්ලෝ යම් ක්‍රියාකාරකම් කරනවා. ඒ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙසත් මෙවැනි වායු වාතලයට නැචරලි මුදා හරින්න පුළුවන්. ඒ වගේම gaseous acidic compounds of nitrogen are also produced by oxidation of ammonia. හතරවෙනි එක. gaseous acidic compounds of nitrogen බලන්න ඒ කියන්නේ gaseous acidic compounds of nitrogen කියන්නේ nitric අම්ලයට. nitric අම්ලය හැදෙන්න පුළුවන්ලු produced by the oxidation of ammonia in the atmosphere which is produced by the microbial decomposition of nitrogen compounds under anaerobic condition. ඒක තමයි 1 2 3 4වෙනි අවස්ථාව. අංක 4. මොකද්ද මේ කියන්නේ? NO සහ NO2 කියන වායුන් පරිසරයේ හැදෙන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි නිර්වායු බැක්ටීරියා. නිර්වායු තත්වයටදී කියන්නේ ඔක්සිජන් රහිත පරිසරයක් ඇතිවලදී සුද්ධජීවී ක්‍රියාකාරීත්වය නිසා ඇමෝනියා වායුව නයිට්‍රජන් අණු කම්පවුන්ඩ්ස් වලින් මුක්ත වෙන්න පුළුවන්. එලෙස මුක්ත වෙන ඇමෝනියා කියන වායුව වායුගෝලයේ තියෙන ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා ඔක්සිකරණය වෙලා ඔක්සිඩයිස් වෙලා NO සහ NO2 ලැබෙන්න පුළුවන්. එතකොට මේ ඇනෝරොබික් කන්ඩිෂන්ස් වල දැන් මේක බයොලොජි ළමයි නම් ටිකක් දන්නවා. ඇනෝරොබික් කන්ඩිෂන් එකක් කියන්නේ නිර්වායු තත්ත්ව. දැන් අපි හුස්ම ගන්න ඔක්සිජන් නේ. අපි ඉන්නේ ස්වායු. අපි ස්වායු ජීවි. aerobic bacteria. not a bacteria. We are aerobic organisms. There are some aerobic organisms also. Aerobic bacteria also. නමුත් දැන් මේ කියන්නේ anaerobic කට්ටිය කියන්නේ. උදාහරණයක් විදිහට අපිට අදාළ නැහැ වාගේ සිලබස් එකට Clostridium, Bifidobacterium වගේ බැක්ටීරියා වර්ග ඉන්නවා. ඒගොල්ලන්ට ඔක්සිජන් ඕනේ නැහැ සර්වයිව් වෙන්න ජීවත් වෙන්න. ඒගොල්ලන්ට ඔක්සිජන් රහිත පරිසර, ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වගේ තියෙනකොට ජීවත් වෙන්න පුළුවන්. එස්ටරේෂියා කෝලයි බයොලොජි ළමයි දන්නවා. එස්ටරේෂියා කෝලයි ඇවිල්ලා ෆැකල්ටේටිව් වෛකල්පිත නිර්වායු, ෆැකල්ටේටිව් ඇනරොබික් එක්කෙනෙක්. එයාට ඔක්සිජන් තිබ්බත් එකයි නැතත් එකයි. ඒ කියන්නේ ෆැකල්ටේටිව් බැක්ටීරියා. දැන් මේ කතා කරන්නේ අපි ඇනරොබික් නිර්වායු තත්වයටතේ සුද්ධජීවී ක්‍රියාකාරීත්වයෙන් ඇමෝනියා නිෂ්පාදනය වෙන්න පුළුවන් වාතලයට. ඒ වාතලයේ ඉන්න ඇමෝනියා ටික වාතලයේ ඉන්න ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා වෙලා ඔක්සිඩයිස් වෙලා තවදුරටත් NO සහ NO2 බවට පත් වෙන්න පුළුවන්. මේවා අතිශය වැදගත්. හරිද? මොකද MCQ වලට අහන්න පුළුවන්. The amount of acidic gaseous compound released to the atmosphere by all these natural processes is very small. මෙන්න කතාව.
එහෙම මේ ආකාර හතරටම ස්වභාවික ක්‍රියාකාරකම් වලින් පිටවන NO සහ NO2 ප්‍රමාණය අතිශය ශුද්‍රයි. පොඩි චුට්ටයිලු යන්නේ. චුට්ටයිලු. ඒ කියන්නේ released to the atmosphere all the natural products very small. එච්චර ගණන් ගන්න නෑලු. Thus the composition of naturally produced acidic gases of nitrogen in the atmosphere is very small and has no significant effect on making rainwater acidic. මොකද්ද මේ කියන්නේ? මේ අලුත් සිලබස් එකේ අලුත් පොයින්ට් එකක්. මොකද්ද ඒගොල්ලෝ කියන්නේ? මේ ලෙස ස්වභාවික ක්‍රියාකාරකම් ආකාර හතරකට NO සහ NO2 වාතයට ආවත් ඒවා මගින් වතුර සමග ඔය කියන NO2 වායුව වතුර සමග ප්‍රතික්‍රියා කරලා HNO3 හදන අම්ල ප්‍රමාණය හැදුවත් ඒ හැදෙන නයිට්‍රික් අම්ල ප්‍රමාණය ඉතාමත්ම අල්පයි. very small චුට්ටයි. ඒක නිසා ඒ චූටි ප්‍රමාණවත් මදිලු අපේ වර්ෂා ජලය ආම්ලික කරන්න. එතනින් ගන්න ඕනේ මොකද්ද? ස්වභාවික ක්‍රියාවලීන් මගින් නයිට්‍රජන් වායුව සහ ඒ නයිට්‍රජන් වල ඔක්සයිඩ් සෑදුනත් එමගින් සෑදෙන නයිට්‍රික් අම්ල මගින් ඇසිඩ් රේන් සැදීම සඳහා දායකත්වයක් දක්නට ලැබෙන්නේ නැහැ. ප්‍රධාන දායකත්වයක් දක්නට ලැබෙන්නේ නැහැ. There has no significant effect on making rainwater acidic කියලා wording එකක් මේකේ තියෙනවා. ඒක නිසා සත්‍ය අසත්‍ය correct incorrect MCQ 40 සිට 50 දක්වා තියෙන ප්‍රශ්න වලට මේක සම්බන්ධව අහන්න පුළුවන්. එතකොට ඇහුවොත් එහෙම මෙන්න මේ ක්‍රම වලින් තමයි NO2 හැදෙන්නේ. ඊළඟ පැත්තේ වාක්‍යයෙන් අහනවා ඒගොල්ලෝ අම්ල වැසි වලට දායක වෙනවද කියලා. ඉතින් නෑ ඇත්තට. දායකත්වයක් ලොකු දායකත්වයක් නෑ. ඉතින් ඔය කියන්නේ very small and has no significant effect on making rainwater acidic. ඒ කියන්නේ සැලකිය යුතු දායකත්වයක් ඒගොල්ලන්ගෙන් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ සීරෝ කියලාම කියන්නත් හරි අමාරුයි. සැලකිය යුතු දායකත්වයක් තමයි නැත්තේ. මේ තියෙන වර්ඩින් මේ ෆ්‍රේස් එකේ හැටියට අපිට ගන්න තියෙන්නේ ඕක. ඒතර ප්‍රශ්නේ අහන්නත් ඒ විදිහටම තමයි. ඒතකොට මේ හොඳට මේ කටපාඩම් කරලා යන්න ඕනේ. හොඳට තේරුම් ගන්න යන්න ඕනේ. එතකොට තමයි උත්තරේට හරියට උත්තරේ ලියන්න පුළුවන් වෙන්නේ. නමුත් human activities මානව ක්‍රියාකාරකම් නිසා තමයි මෙන්න තියෙනවා වාක්‍ය acidic NOx produced by human activities make rainwater acidic. මානව ක්‍රියාකාරකම් නිසා පිටවන NO සහ NO2 වායු ජලයේ දිය වෙලා හැදෙන නයිට්‍රික් අම්ලය වතුරට දිය වෙලා ආම්ලික වීම නිසා තමයි වතුර වර්ෂා ජලය ආම්ලික වෙලා අම්ල වැසි ඇති වෙන්නේ කියන එක මේ වාක්‍යයෙන් පැහැදිලි. බලමු මොනවද මානව ක්‍රියාකාරකම් කියලා. The main human activity that emits gaseous acidic compounds of nitrogen to the atmosphere is the burning fuel of motor vehicles. මම කිව්වා වාහනයක එන්ජිමේ තියෙන උෂ්ණත්වය 900ක් සෙල්සියස් පමණ අධිකයි. ඒක ඇතුලේ සිදුවන උෂ්ණත්වය අධික බව නිසා වාතලයේ ඉන්න නයිට්‍රජන් එන්ජිම ඇතුලේ තියෙනවනේ. ඉතින් එයා ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා NO හදනවා. NO ටික NO2 එතරම් හැදෙන්නත් පුළුවන්. නමුත් වැඩිපුර හැදෙන්නේ ඉහළ පරිසරයට මුදාහරුණාට පස්සේ NO ටික සයිලන්ස් එක හරහා එළියට එනවා. එළියට ඇවිල්ලා වාතයේ ඉන්න ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා තවදුරටත් NO2 ගෑස් එක හදනවා. ඔක තමයි සිද්ධ වෙන්නේ. Internal combustion engines produce energy by combusting liquid fuel in air under very high pressure and temperature. ඒක තමයි ඔය දිගටම කියන්නේ. ඒතර ඒක එකක්. Atmospheric nitrogen which is inert under normal conditions react with oxygen under these conditions of high pressure and temperature, mainly producing nitric oxide. Nitric oxide gets oxidized further in atmosphere giving nitric dioxide like this. ඒතර මේක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. human activity එක තමයි රත වාහන වල සයිලන්සරේ පිටවන දුමාරය. ඕක තමයි ප්‍රධානම හේතුව. රෝගලයි කාර් එකේ සයිලන්සරේ දුම් පරීක්ෂාව සිද්ධ කරන්නේ ඒකයි. නැතුව ඉතින් මේ ගවර්න්මන්ට් එකට සල්ලි ගන්න ටැක්ස් ගහන්නත් තමයි. නමුත් ඉතින් ඒක ළමයි මිනිස්සුන්ට එක පාඩුවක් තමයි. නමුත් දැන් මේ හොරට දුම් වාර්තා පාස් කරන ඒවාත් අපි දකිනවා. නමුත් මම ඒ ඔක්කොම පැත්තක දාලා හිතුවොත් අපි පරිසරයට කරන හොඳ දෙයක් තමයි මේ ඕක දුම් වාර්තා පරීක්ෂා කරලා ඒ පිටවන ඒ ප්‍රමාණ නියමිත තත්ත්ව පරාමිතීන් වල පවත්වා ගැනීම. මොකද වැඩිපුර වායු සයිලන්සරෙන් ඕවා පිට වෙනවා නම් ওই නරක වායු ටික ඒක වායුගෝලීය ගැටලුකාරී තත්ත්වය නැති කරන ප්‍රධාන හේතු වෙනවා. මේක විතරක් නෙමෙයි හේතු තියෙන තව හේතු තුනක්කුත් තියෙනවා. බලමු අපි ඒවත් පස්සේ.
ways of adding oxides of sulfur to the atmosphere. ඒ කියන්නේ මේක එකයි තියෙන්නේ. ඒකට එක ඉලක්කමක් දාගන්න. එක කියලා. ඊට පස්සේ දැන් බලමු සල්ෆර් ඩයොක්සයිඩ් කොහොමද natural base කියලා. සල්ෆර් ඩයොක්සයිඩ් උත් මේ අම්ල වැසි ඇතිවීම දායක වෙනවා සල්ෆියුරික් ඇසිඩ් මගින් සල්ෆියුරික් ඇසිඩ් හදලා බලමු කොහොම සල්ෆර් ඩයොක්සයිඩ් එළියට යන්නේ කියලා. natural base in the volcanic eruption. යමහල් විධාරණය නැමත වතාවක් මම කලිනුත් කිව්වා. Ash and gases containing huge amounts of sulfur dioxide are freed and these directly into the atmosphere as a result of microbial activities. එකක් හරි volcanic eruption දෙවනි එක as a result of microbial activities taking place under anaerobic conditions in the sediments of the bottom of the ocean and water resources. Hydrogen sulfide gas produce. අන්න ඒක දෙවනි එක. මොකද්ද මේ කියන්නේ? අපේ මුහුදු ජලයේ සාගරවල පත්ලේ තියෙනවා අවසාදිත රොන් මඩ. ඒ අවසාදිත රොන් මඩ වලත් අර වගේ ඇනරොබික් බැක්ටීරියා ජීවත් වෙනවා. නිර්භාවිත තත්ත්වයටදී ජීවත් වෙන බැක්ටීරියා සුද්‍රජීවීන් ඒගොල්ලෝ ජීවත් වීම සඳහා මේ සල්ෆර් ආශ්‍රිත සල්ෆර් බැක්ටීරියා හැම තියෙන්නේ. ග්‍රීන් නල් සල්ෆර්, ග්‍රීන් ඩම් නල් සල්ෆර් බැක්ටීරියා වගේ ඉන්නේ බැක්ටීරියා වර්ග. ඔය බයොලොජි ළමයි දන්නවනේ. ඒගොල්ලෝ ජීවත් වීම සඳහා ශක්තිය නිපදවා ගන්න ඕනේ. එහෙම ශක්තිය නිපදවා ගන්න ඒගොල්ලොන්ට ඔක්සිජන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ වගේ අකාබනික ද්‍රව්‍ය මත යැපිලා කොහොම හරි ශක්තිය අවශ්‍යතාව සපයා ගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස දැන් අපි අපේ ඔක්සිජන් අවශෝෂණය කරලා කාබන් ඩයොක්සයිඩ් රිලීස් කරන්නේ. ඒ වගේ ශක්තියක් හැදෙනවා ගමන් කාබන් ඩයොක්සයිඩ් සහ වතුරත් හැදෙනවනේ අපි මේ අපේ සෛලීය ශ්වසනයෙන් මේ අපේ සෙලියුලර් රෙස්පිරේෂන් එකෙන් ඒ වගේ උන් නිෂ්පාදනය කරන්නේ ඔය කලින් දැක්ක අපි ඇමෝනියා වායුව නිෂ්පාදනය කරනවා කියලා උඩ දැන් පේනවා හයිඩ්‍රජන් සල්ෆයිඩ් H2S වායුව නිෂ්පාදනය කරන ඔය අක්කු. ඒ වගේ කීපයක් තියෙනවා. එතකොට ඔය ප්‍රධාන වශයෙන් H2S උයි ඇමෝනියයි තමයි. හයිඩ්‍රජන් සල්ෆයිඩ් නිෂ්පාදනය වුණාට පස්සේ ඒ හයිඩ්‍රජන් සල්ෆයිඩ් ටිකත් වාතලයට මුදාහැරෙනවා. වාතලයට මුදාහැරෙනකොට වාතලයට ආපු H2S ටික අපි දන්නවා ඒකේ සල්ෆර් ඉන්නේ S2- අවස්ථාවේ. නේද? මම පැහැදිලි වෙන්න මේ කියන්නේ. සල්ෆර් ඉන්නේ මේක එච්චර දැනගන්න ඕන දෙයක් නෙවෙයි. නමුත් ඔයගොල්ලෝගේ පැහැදිලිතාව සඳහා H2S වල සල්ෆර් ඉන්නේ S2- වල. ඒතර එයාට පුළුවන් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා සල්ෆර් ඩයොක්සයිඩ් බවට ඔක්සිකරණය වෙන්න, ඔක්සිඩයිස් වෙන්න. එතකොට ධන 4ට යන්න පුළුවන්. ඒ කියන්නේ 6 electrons remove කරනවා. මේක balance කරන්න ඕන නම් 2H2O දාන්න පුළුවන්. මෙහෙන් 4H+. ඒ වගේ. මම නිකම් මේ ලිව්වේ මේක නම් වැඩක් නැහැ. නමුත් මේක තමයි සිද්ධ වෙන්නේ. ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. හරි. ඒතර SO2 H2S වලිනුත් ලැබෙනවා SO2 වාතලයට. ඒක තමයි තවත් natural process එකක්. පළවෙනි එක යමහල් විදාරණය, දෙවෙනි එක මේ කතාව. හැබැයි මේගොල්ලෝ කියනවා මෙහෙම දෙයක්. මේගොල්ලෝ කියනවා එලෙස ද කලින් වගේම තමයි. කලින් natural process එකකින් නයිට්‍රජන් වල ඔක්සයිඩ් උත් එච්චර වැඩක් උන්නේ නැහනේ. ඒ වගේ මේගොල්ලෝ මෙතනදී කියන වාක්‍ය තමයි volcanic eruption එක නැතුව හැරුණාම ඒ කියන්නේ volcanic eruption එකෙන් පැහැදිලිවම අම්ල වැසි ඇතිවීම සඳහා බලපෑමක් තියෙනවා මේ සල්ෆර් ඩයොක්සයිඩ් පිටවීම මගින්. ඒක නිසා දැන් කලින් එකෙත් එහෙමයි අපි සම්පූර්ණයෙන් කියන්න බෑ නයිට්‍රජන් වලින් දැන් මෙතන නයිට්‍රජන් වලින් සම්පූර්ණයෙන්ම මේක වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. මොකද volcanic eruption එකෙන් නයිට්‍රජන් ඩයොක්සයිඩ් පිටවීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ 0 කියන්න බෑ. but එච්චර ලොකු බලපෑමක් නෑ. මොකද හැමදාම ගිනි කඳු පුපුරන්නේ නෑනේ. ගිනි කඳ පුපුරවන්නේ අවුරුදු ගානකට සැරයක්. අවුරුදු කොච්චරක් යනවද ගිනි කඳ පුපුරන්නේ. ඉතින් ඒක නිසා මේක හැමදාම සිද්ධ වෙනව නෑ. හැමදාම ගිනි කඳ පුපුර තිබ්බොත් මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. එහෙම සිද්ධ වෙන එක තමයි no significant effect කියලා කියන්නේ. හරිද? දැන් මෙතනත් එහෙමයි. මෙතනත් කියන්නේ ගිනි කඳ පිපුරුවොත් අන්න අම්ල වැසි ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් natural process වලින් ලොකු බලපෑමක් නෑ. ඇත්තට ස්වභාව දහම් මාතාව එහෙම කවදාවත් අපේ පරිසරයට හානි පමුණුවන්නේ නෑනේ. පරිසර ක්‍රියාකාරකම් වලින් අපිනේ ගිහිල්ලා කෙලවගන්නේ. අපිම තමයි වැඩේ කෙලවගන්නේ. අපි ඕනෝනට දෙන්න ආතල් ගන්න ගිහිල්ලා ඒ අනවශ්‍ය දේවල් පරිසරයට එකතු කරගෙන අපේ වල අපිම කපා ගන්නවා. දැන් මේ කොවිඩ් හැදලා තියෙන ඕකනේ. ඔයගේ වෛරස් ප්‍රශ්න ඇති වෙන්නත් අපිම තමයි ඕක කරගෙන තියෙන්නේ ඇත්තට. right. Oxidation of this gas in the atmosphere gives sulfur dioxide. ඒකටම එකත් highlight කරගන්න. ඒ දෙවෙනි කරුණ තමයි මේ volcanic eruption එක මේක දෙක. However, the sulfur dioxide concentration in the atmosphere remains it very low
because sulfur dioxide produced as above spread across a very large area of the atmosphere. මෙලෙස මේ ක්‍රියාවලින් ඒ කියන්නේ මයික්‍රෝබියල් ඇක්ටිවිටීස් වගේ නෙන H2S ඔක්සිජනයෙන් හැදෙන සල්ෆර් ඩයොක්සයිඩ් ප්‍රමාණය සාගරයේ ලෝකයේ 70%ක් ප්‍රමාණ භූමි ප්‍රදේශයක පැතිරලා තියෙනවානේ. 70%ක් සාගරය 30%ක් තමයි මේ පොළව. එතකොට දැන් මේකනේ අර දැන් චීනෙන් ඔය රොකට් එකක් හැදෙන්න කඩාගෙන යනවනේ මේ දවස්වල. කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ නැහැ. මේ මම මේ කියන මගේ ඔළුවට කඩා වැටෙන්නත් බැරි කමන්න. ඒක කියන්න බෑ මොකද මේක අපිත් අවදානම් කලාපෙලු ඉන්නවයි කියන්නේ. එතකොට නමුත් විද්‍යාඥයෝ කියන්නේ 70%ක් විතර ඉතින් සාගරේ නම් තියෙන්නේ සාගරයට කඩා වැටීමේ බොහොම සම්භාවිතාවක් තියෙන. ඒක විද්‍යාඥයෝ කියන්න ඕනේ නැහැ අපිට තේරෙනවා. ඒක අපිට තේරෙනවානේ. එතකොට මේකෙත් කියන්නේ ඒ වගේ. කියන්නේ මේ සාගර භූමිය ඉතා විශාල නිසා මෙලෙස හැදෙන H2S ගෑස් එක SO2 කියන්නේ H2S ඔක්සිජන් SO2 ටික ගොඩාක් ඒරියා එක පැතිරෙනවා. ලොකු ඒරියා එකක පැතිරෙන නිසා ඒකෙන් ලොකු ප්‍රශ්නයක් මේ අම්ල වැසි ඇතිවීමට දායකත්වයක් නැහැ කියලා මේගොල්ලෝ කියන්නේ. අන්න ඒක තමයි වැදගත්ම. අන්න ඒකත් හයිලයිට් කරලා ගන්න මෙන්න මෙතනට. මේකයි very large area atmosphere. සල්ෆර් ඩයොක්සයිඩ් ඒ හරි වැදගත් හරිද මේ කියන හැම වාක්‍යයක්ම. මොකද MCQ වලට අහනවා. සල්ෆර් ඩයොක්සයිඩ් මේවා ඇත්තම අලුත් සිලබස් එකේ කරුණු හරිද? මේවා new syllabus points. ඒවා කොහෙවත් නැහැ. Sulfur dioxide gas entering the atmosphere due to the natural ways hardly contributes to make the rainwater acidic. අන්න එක කියන්නේ. Hardly. But zero නෙමෙයි. Hardly. But acid rains restricted to the relevant areas have been reported after volcanic eruptions. volcanic eruption එකක් සිදු වෙච්ච දවසට acid rain ඇති වෙන්න නම් පුළුවන් ඒ ප්‍රදේශය තුල. හරිද? ඒ ප්‍රදේශය තුල. හරි? right. ඉතින් ඒ කියන්නේ දැන් සාගරයේ ඉතා විශාල භූමි ප්‍රදේශයක් නිසා ඔහොම හැදෙන H2S ටිකින් SO2 හැදුනට ඒවා ගොඩාක් ලොකු ප්‍රදේශයක් තුල ව්‍යාප්ත වෙන නිසා ඉතින් එච්චර ලොකු මේ අම්ල වැසි ඇතිවීම ලොකු බලපෑමක් නැහැ කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. නමුත් වෝල්කනික් ඉරප්ෂන් එකක් ඇතිවෙනොත් ඒ ස්ථානයේ අධික ලෙස සාන්ද්‍රණය වැඩි වෙනවනේ සල්ෆර් ඩයොක්සයිඩ් වල. ඒ ටික වතුරේ දිය වුණොත් එහෙම නිකන් හරි වැස්සක් වැස්සොත් ඒ ටික වතුරේ දිය වෙලා සල්ෆියුරික් අම්ලය හැදෙන්න පුළුවන් ඒ ප්‍රදේශය තුල. දැන් කැට්ලාගේ කඩ තියෙන අයිස්ලන්තේ ඕක පිපිරිච්ච දවසේ ඒ හරි වැස්සනම් යුරෝපා මහද්වීපයේ ඒරියා එකට අම්ල වැසි වැටුණාට මේ අපි ආසියාවේ මේ දකුණු ආසියාවේ ඉන්න අපිට මහා ලොකු බලපෑමක් ඒක එන්නේ නැහැ. නමුත් එතන ඒ ප්‍රදේශයේ ලොකු බලපෑමක් තියෙනවා. human activities. ඔන්න දැන් human activities ගැන කතා කරන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් වාතයට මුදා හැරෙන්නේ කොහොමද කියන එක. Compounds of sulfur includes impurities in less volatile fuels such as diesel and furnace oil. දැවිතෙල් කියලා තමයි furnace oil වලට කියන්නේ. Produced during the refining of crude oil. බොරතෙල් පිරිපහදුවේදී සෑදෙන less volatile fuels කියන්නේ වාෂ්පශීලීභාවය අඩු ඉන්ධන බන ඩීසල් දැවිතෙල් වගේ කට්ටිය දහනයේදී මොකද අපි ඩීසල් වෑන් නැද්ද ඔයගලන්ට ඩීසල් කාර් වෑන් ඒවයේ ගහන්නේ ඩීසල්නේ ඩීසල් දහනය වෙලානේ කාර් එක දුවන්නේ ඔහම අපිට මේ ඇක්සිලරේටර් එකේ කොහම කාර් එක යන්නේ ශක්තිය ඕනේ. ඉතින් ඒක ශක්තිය දෙන්නේ කවුද මේ ඩීසල් ටික. ඩීසල් දහනය වෙන්න බෑ නිකන් ඩීසල් තිබ්බා කියලා මොකුත් වෙන්නේ නැහැ නේ එන්ජින් ඇතුළේ දහනය වෙනවා. එලෙස දහනය වෙනකොට ඩීසල් වල ඉම්පියුරිටිස් ලෙස ඒ කියන්නේ අපද්‍රව්‍ය ලෙස සල්ෆර් තියෙන්න පුළුවන්. සල්ෆත් ඔය ඩීසල් ටික දහනය වෙනකොට උත් දහනය වෙනවා. සල්ෆර් ටික දහනය වුණාම සල්ෆර් ඩයොක්සයිඩ් හැදෙන්න පුළුවන්. S ධන O2 SO2. එතකොට ඒ ටික සයිලන්සරේ හරහා එළියට ඇවිල්ලා එතනින් වායු ගෝලයට එන්න පුළුවන්. These compounds containing sulfur turn into sulfur dioxide on combustion and enter the atmosphere. Further, elemental sulfur දෙවනි එක. ඒක මේ දෙක. Elemental sulfur and sulfur compounds, if like FeS, present as impurities in coal. ගල් අඟුරු oxidized during the combustion of coal and enter the atmosphere as sulfur dioxide. Number 2. මේ ඔක්කොම මේ මෙතන ඉඳන් මේක තමයි දෙකයි තියෙන්නේ. හරි. මේ උඩ highlight කරලා තියෙන එක මේ දෙවෙනි අවස්ථාව human activities. එතකොට ඒ කියන්නේ මොකද්ද? ගල් අඟුරු. දැන් අපේ නොරොච්චෝල එහෙම ගල් අඟුරු දහනය කරනවානේ. මොකටද? මේ මම කතා කරන්නේ විදුලි මේ කියන්නේ කම්පියුටර් මේ ලැප්ටොප් එකකට. එතකොට ඒක කොහොමද මෙහෙම වැඩ කරන්නේ? විද්‍යුතයෙන්. විද්‍යුත නිෂ්පාදනය කරන්නේ කොහොමද ලංකාවේ? ජල ප්‍රභව වලින්, ඩීසල් දහනයෙන්, කැලණිතිස්සේ ඩීසල් දහනයෙන්. එතකොට ගල් අඟුරු තමයි මේ ළඟදී හැදුවේ නොරොච්චෝලේ බලාගාරේ. නොරොච්චෝලේ බලාගාරේ නිකන් හරි ප්‍රශ්නයක් වුණොත් දන්නවනේ කරන්න නැතුව යනවනේ. ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් නොරොච්චෝලේ බලාගාරේ හදන්න අපිට
උදව් කරේ කවුද? චයිනා. චීනෙ මොකටද අපිට එහෙම උදව් කරන්නේ? උන්ට පිස්සුද? නෑ පිස්සු නෑ. උන් මොකද කරන්නේ? උන්ගේ රටේ දහනය කරන්නේ මොකද්ද? විද්‍යුත් නිෂ්පාදනය කරන්නේ මොනවයින්ද? න්‍යෂ්ටික බලයෙන්. න්‍යෂ්ටික බලයෙන් නිෂ්පාදනය කරනකොට උන්ට ලොකු පීරියඩයක් යන්නේ නෑ. මොකද උන් දිනුනේ. එතන උන්ගේ පොළවේ තියෙනවා ගල් අඟුරු. නිකන් තියෙනවා නිකන්. කලින් උන් ඒ පොළවේ උන්ගේ චීනේ පොළව හැරුවාම ගල් අඟුරු හොයාගන්න පුළුවන්. ප්‍රදේශ තියෙනවා. ඉතින් ඒ ගල් අඟුරු ටික නිකන් පොළවට පස් වෙන්න ඕනේ නෑනේ. උන් බලනවා අපි වගේ third world countries හොයාගන්නවා ගහනවා ගිහිල්ලා බලාගාරයක්. උන්ගේ තියෙන ගල් අඟුරු ටික මෙහෙට පටවනවා. පටවල ඒවෙන් සල්ලි ආදා හොයනවා. අපිටත් ඒකේ වාසියක් තියෙන බව ඇත්ත. මොකද අපිට දියුණුවක් නෑනේ. අපිට කොහෙද න්‍යෂ්ටික බලය? අපිට අපේ රටේ කොහෙද ඉන්ධන? අපේ රටේ කොහෙද ගල් අඟුරු? ඉතින් කෝ අපිට බොරතෙල්. ඉතින් ඕවා නැතුව අපිට ටිකක් දියුණු වෙන්න අමාරුයි තමයි. නමුත් දියුණු වෙන්න පුළුවන්. නමුත් දියුණු වෙන්න දෙන්නේ නැහැ කියලා ගිය සතියේ වීඩියෝ එකකුත් කිව්වනේ. එකෙක් කට්ටිය. ඉතින් ඒක තමයි. දැන් එලෙස එන ඔන්නම චීනෙන් අපේ නොරොච්චෝලේ තියෙන ගල් අඟුරු වල ගල් අඟුරු කියලා ආවට ඔය තියෙනවා අපවිත්‍රකාරක වන සල්ෆර් වගේ කට්ටිය. impurities වශයෙන්. ඒව ටිකත් ගල් අඟුරු ටික දහනය වෙනකොට ඒව ටිකක් දහනය වෙනවා. ඇයි ඉතින් සල්ෆර් ටික අහක් කරන්නේ මේ මම තමයි සල්ෆර් කියලා ඌ වයින් වෙන්නේ නැහැ නේ ගල් අඟුරු වලින්. සල්ෆර් ටිකත් ඔය චෝකෝල් ඇස්සේ තියෙනවා. ඊටමත් trace amounts වලින් තමයි තියෙන්නේ. ගොඩ සමහර අපවිත්‍ර ගල් ගොඩාක් අපවිත්‍ර ගල් අඟුරු ගොඩාක් සල්ෆර් content එකක් තියෙනවා. එතකොට ඉතින් ඇත්තටම මේ වැඩෙන් අපිට අපි මේ පාඩම අවසානයේ කතා කරනවා මේ සල්ෆර් ඩයොක්සයිඩ් එකතු වී වළක්වා ගන්න පුළුවන් ක්‍රම වලට ඊටමත් හොඳ ක්‍රමයක් තමයි මේ ගල් අඟුරු දහනයේදී සල්ෆර් ප්‍රතිශතය අඩු ගල් අඟුරු තෝරා ගැනීම. පිරිපහදු කරන්න ඕන හොඳට. මේ නොරොච්චෝලේ බලාගාරයට ගේන්න කලින් උදාහරණයක් වශයෙන්. එතකොට මෙහෙම දානදී එතනින් සල්ෆර් දාන ඔක්සිජන් ප්‍රතික්‍රියාවෙන් SO2 වායුව හැදිලා එතන පිට වෙන්න පුළුවන්. එතකොට හිතන්නකෝ දැන් ගිනි කඳුද පුපුරන තැන සාන්ද්‍රණය වැඩි වෙනවා වගේම මේ වගේ බලාගාරයක් අවට ප්‍රදේශයේ සල්ෆර් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි. ඉතින් ඒ අවට ප්‍රදේශයේ ලොකු බලපෑමක් තියෙනවා ඇත්තටම. දැන් නොරොච්චෝලේ අවට මිනිස්සුන්ට අම්ලවැසි ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි. ඒක තමයි ඇත්ත කතාව. දැන් මේක අහන් හිටිය නොරොච්චෝලේ පැත්තේ ළමෙක් බය වෙන්න එපා. ඇත්ත තමයි ඒක තමයි වෙන්නේ. නමුත් එහෙම ලොකුවට ඕගොල්ලෝ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ලොකුවට. ලොකු සාන්ද්‍රණ නැහැනේ. Sulfur dioxide produced by human activities like this largely adds on the atmosphere at certain specific regions. අන්න නොරොච්චෝලේ අවට example එකක් විදියට. specific region එකේ තමයි මේ sulfur ප්‍රතිශතය dioxide ප්‍රතිශතය වැඩි වෙන්නේ. For this reason there could be a very high concentration of sulfur dioxide in the areas around the such sites. Example coal power station එකක් ගාව පිටින ප්‍රදේශවල. Acidic oxide of sulfur generated by such human activities cause acidity to rainwater. ඒ කියන්නේ මානව ක්‍රියාකාරකම් වලින් තමයි අම්ලවැසි ඇතිවීමට ප්‍රබලතම දායකත්වයක් දෙන්නේ කියලා දැන් අපිට අවස්ථා දෙකේදීම නිගමනයට එන්න පුළුවන්. ඒ වගේම natural process වලින් එච්චර ලොකු හානියක් නැහැ. යම් යම් අවස්ථාවල හැරුණාට පැහැදිලි කළ ආකාරයට. right. ඊට පස්සේ මේ ප්‍රශ්නයක් අපි මේවා පේපර් සාකච්ඡා කරනකොට බලමු කොහොමද ප්‍රශ්න අහන්නේ කියලා. ඉතින් මේවා නැත්තර මේ වගේ ප්‍රශ්න ගහුවොත් මේවා තමයි උත්තර. How pH is lowered in the rainwater by acidic gases. මෙන්න මේ විදිහට ලියන්න ඕනේ ඔයගොල්ලෝ. පළවෙනි දැන් නයිට්‍රජන් ගැන මුලින්ම ඉවර කරන්න කතාව. නයිට්‍රජන් මොකද කරන්නේ? නයිට්‍රජන් ඩයොක්සයිඩ් කොහොමද හැදෙන්නේ? හැදෙන්නේ කොහොමද? නයිට්‍රික් අම්ලය හැදෙන හැටි ඊගොල්ලෝ දැන් මෙතන නයිට්‍රික් අම්ලය හැදෙන තැනට එන්න. කොහොමද හැදෙන්නේ? මුලින්ම නයිට්‍රජන් ඔක්සිජන් සමග්‍රියක් කරලා NO හදනවා. NO ඊට පස්සේ ඔක්සිජන් සමග්‍රියක් කරලා NO2 හදනවා. ඊට පස්සේ NO2 ටික වතුරේ දිය වෙලා ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා 4යි HNO3 හදනවා. මෙන්න මේව ටික කටපාඩම් වෙන්න ඕනේ. පුළුවන් නම් මේ ස්ටොයිකියෝමීතියත් එකම කටපාඩම් කරන්න සමහර ඒවා ස්ටොයිකියෝමීතිය මේ 4 2 4 දාගන්න අමතක නම් ඇත්තට මම නම් විභාගයට යද්දි මෙතන 4යි නයිට්‍රික් කියන එක කටපාඩම්. ඉතින් දැන් ওই විභාගයට ලියන්න ඕනේ අපි මේ තුලිත සමීකරණේ ලියන්න ඕනේ. ඉතින් තුලිතව ඒ වෙලට තුලිත කර කර ඉන්න බැරි නම් ඒක පවා කටපාඩම් කරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ පොඩි හින්ට් එකක් දාගෙන යනවා. නයිට්‍රික් වල 4 කියලා විතරයි ඇත්තටම මට මතක. එකක් දාගත්තට පස්සේ ඉතුරු ටික දාගන්න පුළුවන් නේ මොකක් හරි කරලා. ඒ වගේ. මොකද ඒ තරම් මේවා කටපාඩම් කරන්න කියන්නේ. මේවා හැමදාම අහන ඒවා. බලමු 17 18 19 ඔය උත්තර ලියන්න තියෙනවා. බලමු. ඊට පස්සේ කොහොමද සල්ෆර් දැන් ඊට පස්සේ මෙතනින් නතර වෙන්න එපා. නයිට්‍රික් අම්ලය හැදුනට පස්සේ වෙන දේත් ලියන්න ඒත් එක්ක මෙන්න මේක. නයිට්‍රික් ටික ඊට පස්සේ වතුර පොළවට වැටිලා දැන් මේ නයිට්‍රික් හැදෙන හැටි වර්ෂා ජලයේ වර්ෂා ජලයේදී නයිට්‍රික් හැදුනට පස්සේ ඕක වර්ෂාවත් එක්ක පොළොවට වැටෙනවානේ. වැටිලා භූමි තලයට ආවට පස්සේ මේකේ H1යි නයිට්‍රේට් අයන් එකයි රිලීස් වෙනවා. H+ සහ නයිට්‍රේට් විදියට. H+ තමයි මේ ප්‍රශ්නේ. යානේ ඉතින් අම්ලය කියන්නේ H+ පිට වෙන එක තමයි ගැටලුව. ඉතින් මේවා පූර්ණ විකරණ නිසා අපි දාන්නේ තනි ඊතලයක්. මොකද මේවා ප්‍රබල අම්ල. මෙන්න මේ සෙට් එක එකට ලියන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි එක. ඒ කියන්නේ නයිට්‍රික් අම්ලය කොහොමද හැදිලා
මේක හැදෙන්නේ කියලා හෙව්වොත් මේ හතරම එකට ලියන්න ඕනේ. ඊට පස්සේ සල්ෆගේ කතාන්දරය කිව්වොත් සල්ෆේ කතන්දරේ සල්ෆර් ඩයොක්සයිඩ් හැදුනා කියමුකෝ. දැන් සල්ෆර් ඩයොක්සයිඩ් ගිනි කල් විදාරණයෙන් ඒ වගේම ඔය මේ අපේ සයිලන්සර් එක හරහා කොහොම හරි ගිනි නැත්තම් පවර් ස්ටේෂන් ගල් අඟුරු බලාගාර වලින් සල්ෆර් සහ ඔක්සිජන් අතර ප්‍රතික්‍රියාව හැදෙන සල්ෆර් ඩයොක්සයිඩ් ටික ඔන්න ඔහම යන උඩට ගිහිල්ලා SO ඔක්සිජන් තවක තවදුරටත් ඔක්සිකරණය වෙලා SO3 ගෑස් එක හදනවා. SO3 වතුරේ දිය වුණාට පස්සේ කෙලින්ම සල්ෆියුරික් බවට පත් වෙනවා. SO3 ධන ජලය හැදෙන්නේ සල්ෆියුරික් කටපාඩම් කරගන්න. මේක එන හැටිදී ඉනෝගනික් පන්ති කියලා දෙන්න පුළුවන්. නමුත් මේක ඉනෝගනික් පන්තිය නෙමෙයිනේ. ඒක නිසා මම වැඩි ඇතුළට ගිහලා කියලා දෙන්නේ නැහැ. ජස්ට් කටපාඩම් කරගන්න. නැත්තම් ඕක සම්පූර්ණයෙන් තනි ප්‍රතික්‍රියාවක් ලෙස මෙහෙම ලියන්න පුළුවන් කෙනෙක්ට. තනි ප්‍රතික්‍රියාවක් ලෙස. ප්‍රශ්නයක් නැහැනේ. එක වන් ෂොට් එකේ මේක ලිව්වත් ලකුණු ටික අර දෙකට ලියන ලකුණු මේ දෙකේ එකතුව මේකට තනියෙන් ලිව්වත් ලකුණු ටික හම්බ වෙනවා. නමුත් මම නම් ඇත්තටම ලියන්නේ මේ නිල් පාටින් ලියපු දෙක. මේක පිළිවෙලක් තියෙනවනේ ගතියක්. සල්ෆර් ඩයොක්සයිඩ් ටික ට්‍රයිऑක්සයිඩ් ටික හමු වුණාට පස්සේ ඒක වතුරේ දියවල සල්ෆියුරික් හැදෙනවා. මේක ඒ තුන් දෙක එකතු කිරීම. මේ නිල් පාටින් දීපු දෙක එකතු කළා තමයි මේ තුන්වෙනි ප්‍රතික්‍රියාව ලියලා තියෙන්නේ. ඒ කැමැති විදිහකට ලියන්න පුළුවන් ඔයාලා. ඊට පස්සේ ඒක එතනින් නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක ඊට පස්සේ සල්ෆියුරික් ටික පොළොවට වැටිලා H3O+ සහ සල්ෆේට් මුදා හැරෙනවා. ඒකත් ලියන්න ඕනේ. ඒක අමතක කරන්න එපා කවදාවත්. මේක ලියන්න ඕනේ. The compounds nitric and sulfuric form above are strong acids. They completely ionize. Completely. Not like carbonic acid. Carbonic acid කියන්නේ භාගිකව විකටනේ පොරක්නේ. Involve adding H2+ ion water in the large amount. එතකොට මේ දෙන තමයි පැටි. ඊට පස්සේ because of the H2+ ion added to the water by strong acids, the pH value of water decreased below pH caused carbonic acid formed by dissolving. කාබන් ඩයොක්සයිඩ් ඩිසෝල් වෙලා හැදෙන කාබොනික් අම්ලයේ වර්ෂා ජලයට මිශ්‍ර වුණාම හැදෙන pH එකේ 5.6 කියලා මම කලින් කිව්වනේ. මේ ආම්ල ටික ආයි ඕක අසිඩිය වුණාට පස්සේ pH එකේ 5.6ට වඩා අඩු වෙන්න පුළුවන්. ඒකෝර තමයි අම්ල වැස්සක් කියලා කියන්නේ. මේ තියෙන එක නිර්වචනේ. Lowering the of pH in rainwater below 5.6 by adding strong acids to the rain is called acidification of air or formation of acid rain. Right. Acidity එක වතුරේ වර්ෂා ජලයේ ලොකු ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. බලමු මේ ප්‍රශ්න මොනවද කියලා. මේ තියෙන effects. මේ තියෙන මාළු හැම මැරිලා, aquatic organisms මැරිලා. මේ තියෙන පත්‍ර ටික ගස්වල පත්‍ර ටික හැලිලා. ඇයි දෙයියනේ ගස්වල කොළ පාට ලස්සනට තියෙන පත්‍ර වලට මේ සල්ෆියුරික් කියන ආම්ලය, නයිට්‍රික් කියන ආම්ලය වැටුනහම ඒ පත්‍ර වල කොළ පාට ක්ලෝරොෆිල් ටික විනාශ වෙන්න පුළුවන්. පත්‍ර වල කොළ පාට ක්ලෝරොෆිල් විනාශ වුණාට පස්සේ පත්‍ර මැලවෙනවා. පාත්‍ර විනාශ වෙනවා. පාත්‍ර පතනය වෙනවා. පාත්‍ර හැලෙනවා කියන්නේ ඒකට තමයි. ඕක තමයි මේ වෙලා තියෙන්නේ. බලමු. මේ අක්කු මොකද මේ වෙලා තියෙන්නේ? එකක් අම්ල ටික වතුරට වැටෙලා. වතුරට වැටුනහම මේ අක්කුන්ට ඉතින් pH එකේ අඩු ප්‍රදේශවල ජීවත් වෙන්න බෑනේ. උන් ඇඟේ ක්‍රියාකාරීත්වය අඩු වෙලා උන් මැරෙනවා. නැත්තම් ඒ උත්තරේ ලියලා හරියන්නේ නැහැ. හරියටම ලියන්න ඕනේ මොකද්ද කියලා උත්තරේ මම මෙතනින් කියන්න. බලමු. Aquatic organisms are very sensitive to the change in pH water. Therefore, even a small drop in pH in water is harmful to them. ඒක පළවෙනි එක. ඒක ලියුවත් ඔය දැන් new syllabus එකේ හැටියට ඒකට ලකුණු ටිකක් දෙනවා නැත්te නෑ ඔය පේන්නේ නැහැ. ඒ කියන්නේ ඇඟේ ක්‍රියාකාරීත්වයට ප්‍රශ්නයක් pH එකේ drop වෙන එක aquatic organisms ලගේ. This causes change in behavioral patterns, retardation of organogeny and destruction of eggs and immature organisms of fish and other aquatic organisms, etc. This is a detrimental to biodiversity. ජෛව විවිධත්වයට ප්‍රශ්නයක්. මුන් මැරෙන හැටි උන්ගේ ජන්මාණු වලට හානි වෙනවලු. ඒවා දේවල් ටික තියෙනවා මේක කඩපාඩම් කරගන්න. මේක පළවෙනි උත්තරේ. ඊට වඩා හොඳ උත්තරයක් මේ රිසෝස් බුක් එකේ මේ all syllabus එකෙන් ගන්න පුළුවන්. මේදී මෙන්න මේක. ඒක තමයි. Acid rain damages the plants and causes death of fish in lakes. Acids such as sulfuric acid and nitric acid dissolve aluminium. නෝක තමයි හොඳම හේතුව. දැන් මේ නයිට්‍රික් සල්ෆියුරික් අම්ලය පොළොවට වැටෙනවානේ. පොළොවට වැටුණාට පස්සේ පොළොව තලයේ තියෙන බහුලව තියෙන මූලද්‍රව්‍යයක් තමයි ඇලුමිනියම්. මොකද අපේ පෘථිවි කබල හැදිලා තියෙන්නේ ඒ කියන්නේ outermost surface එක අපේ පස ගොඩක් හැදිලා Cl and Cmac කියන layers වලින්. Cl කියනකොට silicon aluminium, Cmac කියනකොට silicon magnesium. ඒතර ඇලුමිනියම් තියෙනවා කියලා පේනවනේ. හතරවෙනියට වැඩිම මූලද්‍රව්‍ය ඇලුමිනියම්. ඒතර ඇලුමිනියම් සිලිකේට් වගේ තමයි වැඩිපුරම තියෙන්නේ මේ පසේ. එතකොට මේ ඇලුමිනියම් සිලිකේට් වලින් දිය වෙලා මේ අම්ලය නිසා එක දිය වෙලා ඇලුමිනියම් 3+ අයන නිදහස් වෙනවා. පස්සේ තියෙන ඇලුමිනියම් 3+ ටික මේ සල්ෆියුරික් අම්ලයේ වැටීම නිසා ඇලුමිනියම් සිලිකේට් වලින් ගැලවෙනවා. ගැලවිලා ඇලුමිනියම් 3+ එක එළියට එනවා.
ඒ ටික පස්සේ දැන් වර්ෂා ජලයත් එක්ක හොදගෙන ගිහිල්ලා අන්තිමට එකතු වෙන්නේ ඉතින් ගංගා ඇලදොල වැව් වලටනේ. එහෙම ඉන්නකොට ඒකේ ඉන්න ඇක්වැටික් ඕගනිසම්ස් වගේ කරමල් වලට කියන්නේ ගිල්ස් වලට මේක ඒකේ එකතු වෙලා එයින් මේ මාළුන්ගේ ක්‍රියාකාරීත්වය අඩපණ it interferes with the operation of fish gills මාළුන්ගේ කරමල් වල ක්‍රියාකාරීත්වය අඩපණ කරනවා. ඒතර ඒ අක්කු මැරෙනවා. තමයි වෙන්නේ අතරම aquatic organisms ලාගේ. ඒ වගේම acid rain water draining through soils washes out nutrients and liberates aluminium ions. acid rains පොළොවට වැටිලා වර්ෂා ජලයක ගලාගෙන යනකොට ඒ පසේ තියෙන හොඳ පෝෂක අහක් කරලා දානවා. ඇලුමිනියම් අයන්ස් ටික එළියට අදිනවා. එතකොට මොකද වෙන්නේ? පසට පෝෂක නැතුව යනවා. එතකොට පසේ the roots of the trees may take up the aluminium ions instead of essential දැන් තියෙන්නේ පසේ පෝෂක අත්‍යවශ්‍ය පෝෂක NPK nitrogen phosphorus potassium වගේ පෝෂක නැහැ. දැන් තියෙන්නේ ඇලුමිනියම් 3+ අත්‍යවශ්‍ය සංයෝගයක් නෙමෙයි ශාකවල වර්ධනයේට. ඒ ටික ඒක නිසා ගස්වල මුල් මගින් මෙච්චර වෙලා හොඳට අවශෝෂණය කර හිටියා හොඳ nutrient elements අවශෝෂණය කර හිටියට දැන් ඒව ටික නැත්තම් උන්ට කරන්න දෙයක් නැහැ. උන් වැඩිපුර අවශෝෂණය කරගන්න ඇලුමිනියම් 3+. එතකොට ගසේ ක්‍රියාකාරීත්වයට අඩපණ වෙනවා. ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම ඊටමත් පැහැදිලිව කියන්න පුළුවන් තවත් උත්තරයක් තමයි මතක තියාගන්න පුළුවන් තවත් උත්තරයක් තමයි අම්ල වැසි මගින් කැල්සියම් කාබනේට් වගේ භාෂ්මික සංයෝග දිය කරනවා. ලයිම්ස්ටෝන් කියන්නේ කිරිකරුඬ ඒ වගේම අම්ල වැටිලා ලෝහ විකාදනය වෙන්න පුළුවන් ඔක්සිඩයිස් වෙන්න පුළුවන්. ඒක ලෝහ ප්‍රතිමා තියෙන ලෝකේ ලෝහමය ප්‍රතිමා ඒවා දිය වෙන්න පුළුවන්. තව පාලම් එහෙම තියෙන ඒවා මලකඩ කන්න පුළුවන් අම්ල නිසා. අම්ල මලකඩ කෑම වේගවත් කරනවානේ. ඒ වගේම අපි දන්නවා ටච් මහල් හදලා තියෙන කිරිකරුඬ වලින්. ඒ දවස්වල කතා තිබ්බනේද මේ ටච් මහල් එන්න යාගේ ස්කන්ධය අඩු කරනවා දිය වෙනවා වගේ කතන්දර. ඒකට හේතුව ඒවා හදලා තියෙන ලයිම්ස්ටෝන් කිරිකරුඬ කැල්සියම් සංයුක්ත සහිත භාෂ්මික සංයෝග වලින් අම්ලයක් වැටුණට පස්සේ බේස් එකක් කොහොමද දිය වෙන්න දෝ වෙන මොනව කරන්නද? උන් ප්‍රතික්‍රියා කරනවනේ කියන එක. ලෝහ ප්‍රතික්‍රියා කරනවා. පරණ වාහනේ මලකට කන්න ඒකත් බලපාන්න පුළුවන්. මේ තියෙන motor vehicles කිය limestone metallic ඒ වගේ දේවල්. ඊට පස්සේ ඊළඟ උත්තර ටික අපේ පොතෙන්ම අපේ resource book එකෙන්ම ගමු. death of coral විකාදනය වෙන්න පුළුවන්. ඒක අපි දන්නවා දැන් අපි ඉස්සර ගියා කොහෙද මේ හික්කඩුව පැත්තේ කොරල් බලන්න. කොහොමද කොරලක් තියෙනවද? මේ මෙලෝ කොරල් එකක් නැහැ. ඊට පස්සේ continuous fall of acid rains in forest areas leads to degradation of chlorophyll. අන්න chlorophyll විනාශ වෙනවා. එතකොට පත්‍ර මැල වෙනවා. ඉතින් මේ ඔක්කොම වැදගත්. හරිද? මේ ඔක්කොම මතක තියාගන්න. පහක් විතර මතක තියාගන්න. පහක් හොඳටම ඇති. ඒ වගේම acid rains make soil acidic. Acidity of poisonous metals aluminium 3+ and aluminium 3+ මං කිව්වේ. ඒ වගේම තවත් අලුතින් සිලබස් එකට තව දෙන්නෙක් 4 දෙනෙක් ඇඩ් වෙලා තියෙනවා. aluminium 3+ cadmium 2+ Cr2+ Ag2+ වගේ poisonous metals අර පසෙන් එළියට මුදා හැරෙනවා. ඒවා ෆ්‍රී වෙනවා. එතකොට මොකද වෙන්නේ? toxic and other toxic ions strongly bound to the insoluble soil එකට සම්බන්ධ වෙලා කලින් හිටපු මේ වගේ අයන ආම්ල වැස්ස නිසා නිදහස් වෙනවා. Structure get detached and dissolved in water. Increased concentration of these ions harmful to aquatic organisms and not suitable for human consumption. වතුර අපිට බොන්නත් හොඳ නෑ නේද? water parameters වෙනස් වෙනවා. මොනවද වෙනස් වෙන්නේ බලමු. ඒක නිසා high concentration of aluminium 3+, Fe3+ and heavy metal ions such as very harmful to aquatic organisms. ඒක අපි කලිනුත් කරා මේ සත්තුන්ගේ කරමල් මාළුන්ගේ. High acidity rain water brings about speedy dissolving in micronutrient metal ion in the soil. Fe2+, copper 2+, Fe2+, zinc 2+, copper 2+ in water which are then leached out easily. This makes soil infertile. ඒ කියන්නේ පසේ පෝෂණය ඒ කියන්නේ පෝෂක බව නැති වෙනවා. එතකොට මේ ඊට පස්සේ මේව වර්ෂා ජලය සමග ගලාගෙන ගිහිල්ලා වතුරට එකතු වෙනවා. ඒ කියන්නේ ඇලදොල ගංගා වැව් වලට. එතකොට මොකද වෙන්නේ? එතකොට කැල්සියම් මැග්නීසියම් වගේ අයනත් එකතු වෙන්න පුළුවන්. කැල්සියම් මැග්නීසියම් වගේ අයන වර්ෂා ජලයට එකතු වෙලා වර්ෂා ජලය නෙමෙයි. වැව් ගංගා ආශ්‍රිත ජලයට කැල්සියම් මැග්නීසියම් වගේ අයන එකතු වෙන එකට අපි කියන්නේ වැඩිපුර එකතු වෙන එකට අපි කතා කරන්නේ ජලයේ කටිනත්වය ඉහළ යනවා කියලා. කටිනත්වයට ඉංග්‍රීසි වලින් කියන්නේ hardness. It raise the water hardness. කටිනත්වය. ඒ කියන්නේ ශක්තිය කියන්නේ වතුර බර වෙනවා වගේ hardness. ඒක අපි කටිනත්වය hardness කරනකොට අපි බලමු ඒ පාඩමේදී. එතකොට
ඇත්තටම වතුර වල hardness එක වැඩි වෙනවා. ඒ වගේම salinity එක වැඩි වෙනවා. ඒ කියන්නේ ලවණතාව වැඩි වෙනවා. ඒවා ලියා ගන්න. මේ වර්ෂා ජල මේ කියන්නේ ආම්ල වැසි නිසා අනවශ්‍ය ලෝහ අයන toxic ලෝහ අයන ions metals මේ වතුරට එකතු වීම නිසා ගංගා වැව් වලට එකතු වීම නිසා ජලයේ hardness එක වැඩි වෙනවා, salinity එක වැඩි වෙනවා, pH එක අඩු වෙන්න පුළුවන්. මොකද අම්ලයට pH එක අඩු වෙන්නේ. pH එක අඩු වෙන්න පුළුවන්. ඒ වගේම අයන වතුරට වැඩිපුර එකතු වීම නිසා conductivity එක වැඩි වෙන්න පුළුවන් වතුරේ. අයන තියෙනකොට වැඩිපුර සන්නායකතාව වැඩි වෙනවානේ. විදුලිය ගමන් කිරීම සන්නායකතාව conductivity එක වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒවා ලියා ගන්න. hardness, salinity, conductivity, pH එක drop වෙනවා, අර ටික වැඩි වෙනවා. ඊට පස්සේ acidity increase that the rate of corrosion of metal surfaces in construction එක අපි කලිනුත් එහා පැත්තේ සිලබස් එක කතා කරා. එහා පැත්තේ පොතේ. acid rain damages statues ඒකත් අපි කතා කරා. ඒ වගේ අලුතින් සිලබස් එකට ආපු කතාව මෙන්න මේක. It decreases the strength of houses and other construction made by mortar and cement. සිමෙන්ති වලින් සිමෙන්ති සහ කුණුගල් බදාමෙන් හදපු අපේ ගෙවල් වල තාප්ප බිත්ති අත්තිවාරම් වල සීන ශක්තිමත් භාවය අඩු වෙන්න පුළුවන්. ඒකට හේතුව කුණුගල් ඒ සිමෙන්ට් හදන්න ඇතුළේ කැල්සියම් සහිත සංයෝග වලින් ඒවා භාෂ්මිකයි. ඒතර භාෂ්මික කැල්සියම් කාබනේට් මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවකට භාජනය වෙලා අද්‍රාව්‍ය කැල්සියම් සල්ෆේට් ඇති වෙන්න පුළුවන්. මේ දින කැල්සියම් සල්ෆේට්.H2O කියන්නේ අපි කියන්නේ මෙයාට ජිප්සම් කියලා. ජිප්සම් හැදෙන්න පුළුවන්. ඒවත් ජල ද්‍රාව්‍යයි. මොකද අපි දන්නවා සල්ෆේට් සහිත ගොඩක් ලවණ ජල ද්‍රාව්‍යයි. ඒක කැල්සියම් සල්ෆේට් කුත් කියන්නේ ජලයේ තරමක් ද්‍රාව්‍ය කෙනෙක්. එතකොට ඒ බදාමේ ශක්තිය කැල්සියම් කාබනේට් කියන එක ටිකක් ශක්තිමත්නේ. ඊට වඩා කැල්සියම් සල්ෆේට් ශක්තිමත් බව අඩුයිනේ. ඉතින් ඒක නිසා බදාමේ ශක්තිය අඩු වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක්. ඊට පස්සේ මේ කතා කරන අපි ඊට පස්සේ අවසාන වශයෙන් ඇසිඩ් රේන් එකක් ඇතිවීම වළක්වා ගන්න අපිට කරන්න පුළුවන් මොනවද? 1 2 3 කියලා ඒගොල්ලෝ නම්බර් කරලා දෙන. ඒ විදිහට මතක තියාගන්න. බලමු අපි. Using coal and diesel with low sulfur content. හරිම සරලයි. අපි ගන්න ගල් අඟුරු වල සහ ඩීසල් වල දහනය සඳහා ඔය විදුලි නිෂ්පාදන සඳහා කරන ඒවට සල්ෆර් ප්‍රතිශතය අඩු ඒවා පිරිසුදු ඒවා යූස් කරනවා. ඊට පස්සේ මේ දෙක. ඒක කෙලින්ම කෝල් වලට සල්ෆර් ඩයොක්සයිඩ් ඇති නොවෙන්න කරන දෙයක් නේ. සල්ෆර් ඩයොක්සයිඩ් ඇති වුණා කියමුකෝ. ඇති වුණාට පස්සේ ඒ ටික වළක්වා ගන්න පුළුවන් ක්‍රම තමයි මේ තියෙන්නේ. පළවෙනි එක තමයි fluidized bed combustion. සිංහලේ කට්ටියත් මේම මතක තියාගන්න fluidized bed method. අනිත් එක තමයි lime slurry process. lime slurry process. ඊතරදී වෙන්නේ අපි මේ කෝල් ඒ කියන්නේ අපේ ගල් අඟුරු සමග දහණය වීම සඳහා අර ඉස්සලම යකඩ පාඩමේ කිව්වේ යපස් එක හුණු ගල් දානවා කියලා. ඒ වගේම ගල් අඟුරු සමග අපි හුණු ගල් දානවා කැල්සියම් කාබනේට්. දැම්මට පස්සේ ඒ කැල්සියම් කාබනේට් උත් ඕකත් එක්ක දහණය වෙලා කැල්සියම් ඔක්සයිඩ් හදනවා. මේ තීන් එලෙක්සිස් හැදෙන කැල්සියම් ඔක්සයිඩ් ඔය අපවිත්‍ර කාරකයක් ලෙස ඉන කෝල් වල ඉන සල්ෆර් වලින් හැදෙන සල්ෆර් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා කැල්සියම් සල්ෆයිඩ් හදනවා. එතන කොහොමද සල්ෆර් ඩයොක්සයිඩ් ටික හිර කර ගන්නවා අපි. වායු ගෝලයට නිදහස් වෙන්න දෙන්නේ නැහැ. එතන අල්ල ගන්නවා. කැල්සියම් සල්ෆයිඩ් එක ආසේ හිර කරනවා. එතන කැල්සියම් සල්ෆයිඩ් කියන්නේ සොලිඩ් එකක්නේ. එතන වායයක් පිට වෙන්නේ නැහැ අහසට. ඒක හොඳ ක්‍රමයක්. දෙවෙනි ක්‍රමය තමයි ලයිම් යූස් කරනවා. ලයිම් කියන්නේ මේ දෙහිගිරි නෙමෙයි හුණු මේ දිය ගැසු හුණු. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලට. දෙහිගිරි කියලා හිතන්න එපා ලයිම් කිව්වහම. ලයිම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දිය ගැසු හුණු යූස් කරනවා. ඒකත් එහෙමයි. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්මයක් සල්ෆර් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් සල්ෆයිඩ් හදලා සොලිඩිෆයි වෙනවා. එතන සල්ෆර් ඩයොක්සයිඩ් එතනිනුත් අපිට හිර කර ගන්න පුළුවන්. කන්වර්ටින් සල්ෆර් ඩයොක්සයිඩ් in power plant gas into solid substance. ඒ වගේ ඒ ක්‍රියාවලිය දෙක හොඳට මතක තියාගන්න. විභාගෙට අහනවම තමයි. ඇහුවොත්. අහනවම තමයි මේ පාරත් අහනවා. සමහරවිට මතක තියාගන්න. ඒ වගේම තවත් හොඳ ක්‍රමයක් තමයි employing environmentally friendly fuels or alternative energy. So wind power වගේ නැස්ටික බලය කියන්නේ දැන් තව යූස් කරන්නේ අපි ජල ප්‍රභව මේ ශක්ති නිෂ්පාදනය සඳහා ඒවා යූස් කරනවා. ඉතින් solar energy, wind power, tidal energy, geothermal energy, nuclear power in coal මේ as a alternative for coal and diesel. ඒක හොඳයි තමයි. ඉතින් බඩු තියෙන්න බෑ කරන්න. ඉතින් අපේ ලංකාවේ දැන් ওই මනාරම් පැත්තේ තාලේ මනාරම් පැත්තේ wind power station එකක් හදාගෙන හැම යනවනේ. ඉතින් ඒක හොඳ දේවල්. ඒවා අනාගතේට හොඳයි. හරි අපි බලමු ප්‍රශ්න පත්‍ර වලට යමු. 2016 දැන් මේ දැන් මේ විශේෂයෙන් මතක තියාගන්න මේ පේපර්ස් වල සම්පූර්ණ ප්‍රශ්නයක් අහන්නේ නැහැ. අහනකොට අහන්නේ මික්ස් එකක් අර කියපු
වායු ගෝලීය උණුසුම ගෝලීය මේ ඕසෝන් වියන ඡේවි වගේ හතර දෙනාගේ මික්ස් එකක් අහන්න. ඒතර මික්ස් එකට උත්තර දෙනකොට හැමදේම දැනගන්න ඕනේ. අපි පස්සේ කතා කරමු මේ ඔක්කොම එකට එකතු කරලා. අපි බලමු දැනට මේ සල්ෆර් සම්බන්ධ අහන ප්‍රශ්න මොනවද කියලා. මේ තියෙන්නේ මෙතන ගෑස් ලිස්ට් එකක් දීලා තියෙනවා. කාණ්ඩයක් මේ 2016 හරිද? මේ කට්ටිය දීලා තියෙනවා මේ ඉතින් මික්ස් එකක් නේ දෙන්නේ. ඉතින් ඒක නිසා identify two gaseous species that are responsible for acid rain and briefly explain with the aid of balanced chemical equations how these species cause acid rain. අපි දන්නවා ඉතින් දෙකයිනේ තිබෙන්නේ nitrogen oxide NO2 සහ SO2 තුනයිනේ ඔය තුනනේ තියෙන්නේ. ඉතින් ඒ තුන තමයි උත්තර තුන. ඒ තුනෙන් හැදෙන හැටි අර දුන්නා. ඕන උත්තර පත්‍රයට ගිහලා බලමු. ඒ ටිකමයි ලියන්න තියෙන්නේ. මෙති NO2 SO2 NO from NO කියලා මේම ලියනවා. NO කොහමද? NO ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා NO2 හදනවා. NO2 ටික අර තිබ්බේ පොතේ තිබ්බේ රිසෝස් බුක් එකේ 4 NHNO3 මම කටපාඩම් කරගන්නේ කිව්වා ඔයාලට. ඊට පස්සේ නයිට්‍රික් එක නිදහස් වෙලා මම ඒකත් එයත් එක්කම ලියන්නේ කියලා කිව්වේ. ඒකනේ මේ තුන ලියනවා. ලකුණු 5යි. ලකුණු 5යි. ඊට පස්සේ NO2 ගැන වෙනම ලියනවා. NO2 පටන් ගන්නකොට NO2 ගෙන නැතුව මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ දෙක තමයි ලියන්න තියෙන්නේ ඒක. බලන්න ඒ දෙක ආන්න ඒක ආයෙ ලියනවා. මොකද ඒ වායු තුන ගැනම අහලා තියෙනවනේ. ඒක නිසා ඒ අහපු ප්‍රශ්නෙට උත්තර ලියන්න ඕනේ. මෙතන මේ දෙක ලිව්වයි කියලා ආයෙ නොලියා ඉන්න එපා. NO2 ගැන ලියලා NO2 ලියන්න. එතකොට තව ලකුණු 5ක් වෙනවා. SO2 ඉතින් ඉතරත් ඉතින් SO2 ඔක්සිජන් එක SO3 හදනවා. SO3 වතුර දිය වෙලා සල්ෆියුරික් හදනවා. මම කියවනේ මේක එනවා. ඊට පස්සේ මේ සල්ෆියුරික් ටික H+ සල්ෆේට් එනවා. ඊට පස්සේ මම ඔයාලට කිව්වා මෙහෙමත් ලියන්න ඕන නම් කියලා. ඒක වන් ෂොට් එකෙන් ලියන්නත් පුළුවන්. ඒ ලකුණු ටික මේනවා. එහෙම ලියන්න ඕනේ නැහැ. මේ විදිහට පුරුදු වෙන්න. මම පුරුදු වෙලා දිනවා මේම. ඉතින් ටක් ගාලා ලකුණු ටික එනවා. එතන ලකුණු 5යි ඔක්කොම ලකුණු පායන්නකො. ලකුණු ටික නිකන් මෙන්න හැටි. ඊට පස්සේ acid rain has harmful effects on environment. Briefly discuss. අර අතන මම කිව්වේ දැන් 10ක් විතර ඔගේ 5ක් විතර මතක තියාගන්න. මොනවද? ඔය මේ ඇලුමිනියම් 3+ රිලීස් වෙලා ඇක්වැටික් ඕගනිසම්ස්ලා මැරෙනවා ඒ කතාව. ඊට පස්සේ ප්ලාන්ට්ස් වලට ක්ලෝරොෆිල් විනාශ වෙලා ප්ලාන්ට්ස් ටික විනාශ වෙනවා ඕක. ඊට පස්සේ මෙටලික් ස්ටැටියුස් විනාශ වෙන්න පුළුවන්. ඒ වගේ කැල්සියම් කාබනේට් ස්ටැටියුස් ඒ වගේම අර අපි කතා කරේ අර බදාම අත්තිවාරම් එහෙම දිය වෙන්න පුළුවන් කියලා ස්ට්‍රෙන්ත් එක අඩු වෙන්න පුළුවන්. ඒ වගේ දේවල්. ඒ වගේම වතුරට ඕවා මික්ස් වෙලා ඒකේ ඇසිඩිටි එක pH එක අඩු වෙලා ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම පසේ තියෙන නියුට්‍රියන්ට් මෙටල්ස් නැති වෙලා යන්න පුළුවන්. ඔය වගේ දේවල් අපි බලමු උත්තර පත්‍රේ. Damage to plants. Nitric sulfuric dissolve aluminium silicates on earth to give aluminium 3+ which reaches into water and interferes with the operation of fish gills. මම ඒක කිව්වා. Washes out nutrients from soil. ඒකත් අපි කිව්වා. Degrades metallic structures. හරිම සරලයි. Hardness of water increases. අයි calcium 2+ magnesium 3+ concentration එක වැඩි වෙනවා. පස්සේ තිබ්බ ඒවා ටික වර්ෂා ජලයේ එක්ක නිදහස් වෙලා ඒ කියන්නේ අම්ල පැසි නිසා ඒ calcium 2+ magnesium 2+ අයන රිලීස් වෙලා වර්ෂා ජලයත් එක්ක වතුරට එකතු වෙනවා. ඒ කියන්නේ මේ ගංගා වලට. එතකොට ඒකේ hardness එක වැඩි වෙනවා. Concentration of heavy metals in water increases. ඒකත් කිව්වා heavy metals. ඒක කිව්වේ නෑ. ඇත්තටම පස්සේ තියෙන heavy metals අපි දන්නවා arsenic tin lead වගේ heavy metals තියෙනවා. ඒ heavy metals ගැන අපි වෙනම කතා කරනවා water parameters ඊළඟ වීඩියෝ එකක. ඒවා වැඩි වුණාම heavy metals වල වතුරේ තියෙන heavy metals ප්‍රමාණය වැඩි වෙනවා. ඒතර අපි ඒවා බොනවා. වතුරේ අපි බොන්නේ. කොහොම හරි කරලා බොව්වට පස්සේ අපේ ඇඟේ ආසනික් ප්‍රතිශතය වැඩි වුණාම ඔය අපි කියන්නේ රජරට බගුගඩු රෝගය එහෙම කියලා. ඒ heavy metals එහෙම ඒක නම් එන්නේ ඉතින් අත ගොඩක් කුෂි කර්මාන්තය නිසා එතනදී ආවේ. නමුත් මේ වයින්ුත් එන්න පුළුවන්. Composition of earth surface changes ඒ වගේ දේවල් ඒකත් තිබ්බ ඕල් සිලබස් එකක් මේක නම් උත්තරේ කමන්නේ. ඒතර 5ක් ලිව්වහම ලකුණු 2 වැඩි කිරීම 5 ලකුණු 10 පොතේ දින ටිකම ලියන්න. කරපාඩම් කරලා කියලා ලියන්න. right. ඊට පස්සේ තව ප්‍රශ්නයක් මම දැන් මේක දිනවා. මේ ඊට පස්සේ ටික අපිට කරන්න බෑ තාම කරලා නැති නිසා මෙන්න අන්තිම එක පුළුවන්. Briefly explain using balanced chemical equation how a natural substance select from the list මෙතනින් select කරගන්නලු can be used to remove acidic gases emitted during the burning of fossil fuel. sulfur dioxide වගේ acidic gas එකක් nitrogen dioxide මොකක් හරි fossil fuel එකක් fossil fuel දහණයෙන් ඒවා පිට වෙනකොට ඒවා වායු ගෝලෙට පිටවීම වළක්වන්න use කරන්න පුළුවන් ඩයල් එක මෙතන ඉන්නවා දාලා. ඔය ඉන්නවා මේ calcium carbonate fluidized bed method එකේ මම කියලා දුන්නේ අන්න යා. calcium hydroxide මෙතන නෑ නේ. බලමු ඒකට උත්තරේ. අර පොතේ තියෙන උත්තරේම තමයි. වෙන මොකුත් නෑ. මෙදී
කැල්සියම් කාබනේට් රත් කරාම කැල්සියම් ඔක්සයිඩ් හැදෙනවා. මේදී ලයිම්ස්ටෝන් කැල්සියම් කාබනේට් ඩිකම්පෝස්ඩ් කැල්සියම් ඔක්සයිඩ් and කාබනේට් ලකුණු 2යි. කැල්සියම් කාබනේට් රත් කරාම කැල්සියම් හැදෙන ලකුණු 3යි. කැල්සියම් ඔක්සයිඩ් and reacts SO2 මේ තියෙන්නේ කැල්සියම් සල්ෆයිඩ් ලකුණු 3යි. if only equation is given ලකුණු 5යි. එසා මේ ප්‍රශ්නේ අහලා දින විදිහට උත්තර ලියන්න පුළුවන් කරගන්න. මේ ස්ක්‍රබ් SO2 කියන එක තිබ්බේ නම් all syllabus note එකේ. නමුත් new syllabus එකේ මේ වචනේ නැති නිසා ඒක ගැන මම ඇත්තට කන්සර්න් කරන්නේ නැහැ අද. හරි. ඕනනම් ටීචර්ස් ගයිඩ් එක අරන් බලන්න මේ ස්ක්‍රබ් එක කියන්නේ මොකක්ද කියලා. ඒකම තමයි ඉතින් මේ ලයිම්ස්ටෝන් ස්ටෝන් එකේ ඊට කියන්නේ ස්ක්‍රබ් එක. ස්ක්‍රබින් කියලා කියන්නේ මේ විදිහට සල්ෆර් ඩයොක්සයිඩ් හිර කැල්සියම් සල්ෆයිඩ් අස හිර කරගන්න එකට කියන නම තමයි ස්ක්‍රබින්. ඇබ්සෝබ් කියලා තියෙන ස්ක්‍රබ්. රයිට්. එතකොට මේක බාන විදිහට නිකම්ම ලකුණු 2017 16න් පස්සේ 17 තියෙන්නේ ඉතින් මේ ඕසෝන් වියන සම්බන්ධ මික්ස් එකක් තියෙන්නේ. එතන මෙතන අම්ලවැසි සම්බන්ධ එක ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ. අම්ලවැසි ඇතිවීමට දායක වන වායුගෝලයේ පද නයිට්‍රජන් අඩංගු ප්‍රධාන සංයෝගපද හඳුනා ගන්න. ඉතින් දන්නවනේ කවුද කියලා? NO2 NO සහ SO2 නැත්තම් NO2 සහ SO2 නයිට්‍රජන් අඩංගුනේ NO2 ඒ දෙක. තුලිත රසායනික සමීකරණ මෙම සංයෝග වැසි ජලය සමග ආම්ලික කරන්නේ කෙසේදයි පෙන්වන්නේ. ඉතින් දන්නවනේ NO කලින් අවුරුදු උත්තරේම තමයි. අර ලිව්වේ අපි ඉක්වේෂන් තුලිත රසායනික සමීකරණ ටික. එහෙම තමයි යන්නේ තින් මෙතන. නිකවරු උත්තර පත්‍රය අරන් බලන්නකො. මේ ලෝරහක් නැහැ මෙන්න. මෙතන උත්තර පත්‍රය නෑ තමයි පෙන්නන්න තියෙන්නේ. ඊට පස්සේ ආම්ලික වෙන්නේ කෙසේදයි පෙන්වන්නේ. ඉතින් ඒ ටිකම ලියන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන අහනවා මේ GW කියන්නේ global warming oxygen layer depletion AR කියන්නේ acid rain. acid rain ඉහත සඳහන් එක් පාරිසරික ගැටලුව acid rain කියන එක අපි ගමුකෝ. කාර්මික ක්‍රියාවලිය දෙක බැගින් හඳුනා ගන්න. එක් ක්‍රියාවලිය මගින් වායුවල උදාහරණ එක් රසායනික සංයෝග මගින් හඳුනා ගන්න. ඉතින් acid rain එක අපි දන්නවා මානව ක්‍රියාකාරකම්නේ ඔය කාර්මික ක්‍රියාවලිය කියන්නේ. එතකොට අපි දන්නවා දැවි තෙල්, ඩීසල් වගේ වාෂ්පශීලීතාවයෙන් අඩු ඉන්ධන දහනයේදී SO2 වායුව රිලීස් වෙනවා කියලා. ඒ වගේම අපි දන්නවා සයිලන්ස් කියන්නේ එන්ජිම දහනේනොත් එන්ජිම කියන්නේ වාහනවල එන්ජිම දහනයෙන් NO සහ NO2 වායු නිෂ්පාදනය වෙලා පිට වෙනවා කියලා. ඉතින් ඒව තමයි උත්තර. හරිද? මම උත්තර පත්‍රයක් මගේ අතේ තියෙන මම ඒක කියන්නම් ඕනනම් උත්තරේට තියෙන්නේ acid rain burning fossil fuels in transportation අර වාහන වලින් සයිලන්සරෙන් NO සහ NO2 කියලා තියෙනවා. ඊළඟ උත්තරේට තියෙන්නේ burning of fossil fuels in coal power plants උදාහරණය තමයි sulfur dioxide. ඊට පස්සේ high temperature combustion උදාහරණය තමයි NO සහ NO2 වත උත්තර. ඉතින් අර උත්තර පත්‍රය ඒ ඔක්කොම අර දැන් කියවපු ටිකේ තියෙනවා. 18 මෙන්න ප්‍රශ්නේ. මෙදී ගල් අඟුරු බලාගන්න නිසා ඇතිවන ගෝලීය පරිසර ගැටලු හොඳින් ප්‍රකට වී ඇත. ගංගා සහ ජලාශවල සමහර ජල තත්ත්ව පරාමිතින් වෙනස් වීම සඳහා සැලකිය යුතු ලෙස දායක වන එවැනි එක් ගැටලුවක් හඳුනා ගන්න. ගල් අඟුරු බලාගන්න නිසා ඇතිවන ගෝලීය පරිසර ගැටලුව තමයි ඇත්තටම අම්ලවැසි. ඒක නිසා අම්ලවැසි ඇති වුණාට පස්සේ ඒවා ජලාශය වලට මිශ්‍ර වෙලා ජලයේ තත්ත්ව පරාමිතින් වෙනස් වෙනවා. ඉහත හඳුනාගන්න පාර්ශ්ව ගැටලු සඳහා හේතු වන රසායනික විශේෂය නම් කරන්න. ගල් අඟුරු බලාගන්න වලින් පිට වෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් වායුවනේ. ඒක තමයි මේ දීලා තියෙන්නේ. සල්ෆර් ඩයොක්සයිඩ් SO3 දැන් අපි NO2 වායුව පිට වෙනවා කිව්වේ නේද ගල් අඟුරු බලාගාර වලින්. ඒ නිසා ගල් අඟුරු බලාගාර වලින් පිට වෙන්නේ SO2 විතරයි. ඒ ආස්ත ඒගොල්ලෝ මේ SO2 SO3 සල්ෆියුරික් ඔක්කොම ලියලා තියෙනවා එක පෙළට. ඊට පස්සේ අහනවා බලවෑම ලකුණ පරාමිතින් තමයි මං කිව්වා pH එක reduce වෙනවා කියලා. ඒ වගේ මං කිව්වා salinity එක වැඩි වෙනවා කියලා ලවණතාව. ඒ වගේ මං කිව්වා කටිනත්වය ඒ කියන්නේ hardness එක වැඩි වෙනවා කියලා. ඒ වගේ මං කිව්වා conductivity එක වැඩි වෙනවා කියලා. නමුත් මං කිව්වේ නෑ බැලලෝහ අයන සාන්ද්‍රණය වැඩි වෙනවා කියලා. දැන් කිව්වා එනවා. ඒ ඉස්සෙල්ලා උත්තර පත්‍රයේත් අපි දැක්කා heavy metal concentration එක වැඩි වෙනවා. ඉතින් මේ වගේ ඕනම තුනක් ලියවම ලකුණු 6ක් මේ 3 6 3 3 3 9ක් හම් වෙනවා. බලන්නකො ඉතින් නිකම්ම ලකුණු. දැන් මේ 3යි 6යි 9යි 12යි 15යි. තව 5ක් ආවොත් 20යි. ඒ කියන්නේ 100න් එකයි. මොනවද බන්දන? මේව හරිම ලේසි. ඉතින් 2019 MCQ එකක් අහලා තිබ්බා වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යාම සම්බන්ධයෙන් පහත් දැක්වෙන කුමන ප්‍රකාශය නිවැරදි වේද කියලා අහනවා. වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් දැන් මේක ඇත්තටම මේ ඇසිඩ් රේන් සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි කොමන් ප්‍රශ්නයක්. වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම එන්නේ ඉහළ යනවා කියලා අපි දන්නවා. ඒක අපිට දැනෙනවා. ගෝලීය උණුසුම වැඩි වෙලා එනවනේ. ඒ මුහුදු ජලයේ ආම්ලීයතාව ඉහළ යනවා දායක වෙනවා. ඔව් ඉතින් කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යන්න ඒවා වර්ෂා ජලයේ හොඳට ගොඩක් තව දිය වෙනවා. දිය වෙලා ඒවා මුහුදු ජලයට එකතු වෙනවා. මුහුදට එකතු වුනහම ආම්ලික වතුර එකතු වෙන්නේ. ආම්ලික වතුර එකතු වෙනකොට මුහුදු ජලයේ ආම්ලිකතාව ඉහළ යනවා ඉතින්. අම්ල වැසි ඇති ඒ කියන්නේ ආම්ලිකතාව ඉහළ යනවා. ඒක අම්ල වැස්සක් කියලා මං කිව්වේ නෑ.
ආම්ලිකතාව මුහුදු ජලයේ වැඩි වෙනවා. ඒක හරි. ඒ ජල පද්ධතිය වල කඩිනත්වය අඩු කරයි. හાર્ඩ්නස් එක අඩු කරන්නේ නැහැ ඇත්තටම. හાર્ඩ්නස් එක වැඩි කරනවා කියලා දැන් මම කිව්වේ. කාබන් ඩයොක්සයිඩ් වතුරේ දිය වුණාම හැදෙන්නේ මේ ඇසිඩ් රේන් එකක් ඇසිඩිටි එක pH එකේ කියන්නේ pH ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය එන්න වැඩි වුණාම මේවා වතුරේ දිය වෙලා හදන වර්ෂා ජලයේ pH එක එන්නේ අඩු වෙන්න පුළුවන්. එතකොට ඒක පොඩ ඇසිඩ් රේන් පැත්තට බර වෙන්න පුළුවන්. හරිද? ඇසිඩ් රේන් පැත්තට බර වෙන්න පුළුවන් නේ ඕන්න. pH එකේ 5.6ට අඩු වුණොත් එහෙම. එතකොට වෙන්නේ ඒවා අම්ල වැසි වගේ වැටිලා එතකොට කටිනත්වය කොහොමද මේ වැඩි වෙන්නේ අපි ඒක පැහැදිලි කරා. එය සූර්යාගෙන් පැමිණෙන UV කිරණ ප්‍රබල අවශෝෂණය කරයි කියලා එක වැරදි. UV කිරණ අවශෝෂණය කරන්නේ ඕසෝන් වායුව. UV කිරණ අවශෝෂණය කරන්නේ නැහැ මේ කට්ටිය. මේගොල්ලෝ ඇත්තටම අවශෝෂණය කරන්නේ IR කිරණ. ඒක අපි පස්සේ කියලා දෙන්නම්. ඉන්ෆ්‍රාරෙඩ් තමයි අවශෝෂණය කරන්නේ. ඒ අම්ල වැසි වලට දායක නොවේ. හරිනේ අම්ල වැසි වලට දායක වෙන්නේ නැහැ. ඒ කිව්වනේ කාබන් ඩයොක්සයිඩ් වතුරේ දිය වෙන්න ප්‍රමාණය මට්ටම ඉහළ ගියත් අය අම්ල වැසි වලට දායක වෙන්නේ නැහැ. ඒක කියලා තියෙන්නේ. නමුත් අම්ල වැසි වලට දායක නොවුනට අම්ල වැස්සේ ආම්ලික බව වෙනස් වෙන්න පුළුවන්. ඒ අම්ල වැස්සේ ආම්ලික බව වැඩි වෙන්න පුළුවන්. අම්ල වැස්සේ ආම්ලික බව වැඩි වෙලා මුහුදු ජලයට එකතු වුණාට පස්සේ මුහුදු ජලයේ ආම්ලික බවත් වැඩි වෙන්න පුළුවන්. ඒක හරි. නමුත් අම්ල වැසි වලට දායක වෙන්නේ නැහැ. එහෙම දායක වෙන්නේ නයිට්‍රික් අම්ලයයි සල්ෆියුරික් අම්ලයයි විතරයි. උත්තරේ 4. උත්තරේ 4. හරි. මෙතින් 36ට 4. රයිට්. එහෙනම් හැමෝටම තේරුණා කියලා හිතුණා. පුළුවන් මේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න, යාළුවන්ට ෂෙයා කරන්න, හැමෝටම දාන්න. මොකද යසවිසියේ ළමයිට මේක අත්‍යවශ්‍යයි. ඉදිරි වීඩියෝ හම්බෙමු. ස්තුතියි.